තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ මෙහෙණින් වහන්සේ ආදරණීය දරු දැරියනි මූලික පිරිවෙනේ 4 වන ශ්‍රේණියට අදාළ විද්‍යාව පාඩම් මාලාවේ 4 වෙනි විද්‍යාව පාඩම ආවර්තිතා වගුවේ රටා කියන මාතෘකාව මේ වන විට අපි සාකච්ඡා කරමින් ඉන්නවා. අපි මේ පාඩමේ ආරම්භක පරිච්ඡේදය කලින් සාකච්ඡා කරපු පරිච්ඡේදයේදී ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඇසුරෙන් ආවර්තිතා වගුව ගොඩනගන්නේ කොහොමද කියන එක පිළිබඳව සාකච්ඡා කෙරුවා. අපි අපට පැවරිලා තියෙන මූලද්‍රව්‍ය 20 ඇතුලේ තියෙන මූලද්‍රව්‍ය 20ට අදාළව තියෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාස පදනම් කරගෙන ආවර්තිතා වගුවේ තුල ඒ මූලද්‍රව්‍ය අදාළ ස්ථානවල අන්තර්ගත කෙරුවා. එහිදී අපි මූලික කරුණු දෙකක් පදනම් කරගත්තා. මූලද්‍රව්‍ය පරමාණුවේ තියෙන ශක්ති මට්ටම් ගාන පදනම් කරගෙන එය පිහිටන ආවර්තතාව වගේ ආවර්තාංකය තීරණය කෙරුවා. අවසාන ශක්ති මට්ටමේ තිබෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පදනම් කරගෙන ආවර්තතාව වගේ එම මූලද්‍රව්‍ය පිහිටන කාණ්ඩයේ අංකය අපි තීරණය කෙරුවා. ඒ අනුව අපිට පුළුවන් වුණා මූලද්‍රව්‍ය ආවර්තතාව වගුව තුළ සාර්ථකව ස්ථානගත කරන්න. හැබැයි ගුණ පිළිබඳව සලකලා අපි හීලියම්ව දෙවෙනි කාණ්ඩේ දාන්න නැතුව 8 වෙනි කාණ්ඩේ නියෝන් ආගන්ලා එක ගැලපෙව්වා. මොකද නියෝන් ආගන්ගේ ගුණ වලට හීලියම්ගේ ගුණ බොහෝ දුරට සමාන වෙන නිසා. එතනදි විතරක් අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ පදනම පොඩ්ඩක් බින්දලා ගුණ වලට තැන දීලා කරා. ඒ අනිත් තැන හැම තැනකදීම ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ පදනම් කරගෙන තමයි අපි කරේ. එතකොට නූතන ආවර්තිතා වගේ මූලද්‍රව්‍ය සටහන් කරලා තියෙන්නේ ඒවායේ පරමාණුක ක්‍රමාංකයේ අනුපිළිවෙලට ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ පිළිබිඹු වන ආකාරයට. අප අධ්‍යයනය කරන ආවර්තිතා වගුවේ ප්‍රධාන ආවර්ත 4ක් තියෙනවා. තිරස්පේලි ආවර්ත එවැනි ආවර්ත 4ක් තියෙනවා. ඉන් පළමු ආවර්තය අසම්පූර්ණ ආවර්තයක් මුල සහ අග හයිඩ්‍රජන් හීලියම් කියන මූලද්‍රව්‍ය දෙක තියෙනවා. මැද හිස්. නමුත් දෙවැනි ආවර්තයයි තුන්වෙනි ආවර්තයයි සම්පූර්ණ ආවර්ත මූලද්‍රව්‍ය 8 බැගින් පිටලා තිබෙනවා. දෙවැනි ආවර්තයේ හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් නියෝන් කියන මූලද්‍රව්‍ය ටික තියෙනවා. තුන්වෙනි ආවර්තයේ සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරින් ආගන් කියන මූලද්‍රව්‍ය 8 තියෙනවා. නැවත හතරවෙනි ආවර්තය අසම්පූර්ණ ආවර්තයක්. ඒ අසම්පූර්ණ වෙන්නේ අපි අධ්‍යයනය කරන මූලද්‍රව්‍ය 20 අවසන් වෙන නිසා හතරවෙනි ආවර්තයේ දෙවෙනි මූලද්‍රව්‍ය. නැත්නම් හතරවෙනි ආවර්තය දීර්ඝාකාරයි. ආවර්තවගේ දීර්ඝාකාරයි. හතරවෙනි ආවර්තය සම්පූර්ණයි. නමුත් අප අධ්‍යයනය කරන කොටසේදී අසම්පූර්ණ එහි මූලද්‍රව්‍ය දෙකක් පමණයි තියෙන්නේ. පොටෑසියම් කැල්සියම්. ඊළඟ අපේ ආවර්තාවගේ සිරස් තීරු. ඒවට කිව්වා කාණ්ඩ. කාණ්ඩ 8ක් තියෙනවා. අප අධ්‍යයනය කරන ආවර්තාවගේ කාණ්ඩ 8ක් තියෙනවා. පළවෙනි කාණ්ඩේ ඉන්නේ හයිඩ්‍රජන් ලිතියම් සෝඩියම් පොටෑසියම් කියන මූලද්‍රව්‍ය 4. දෙවෙනි කාණ්ඩේ ඉන්නවා බෙරිලියම් මැග්නීසියම් කැල්සියම් කියන මූලද්‍රව්‍ය 3. තුන්වෙනි කාණ්ඩේ බෝරෝල ඇලුමිනියම් කියන මූලද්‍රව්‍ය 2ක්. හතරවෙනි කාණ්ඩේ කාබන් සිලිකන් කියන මූලද්‍රව්‍ය 2ක්. පස්වෙනි කාණ්ඩේ නයිට්‍රජන් ෆොස්ෆරස් කියන මූලද්‍රව්‍ය 2ක්. හයවෙනි කාණ්ඩේ ඔක්සිජන් සල්ෆර් කියන මූලද්‍රව්‍ය 2ක්. හත්වෙනි කාණ්ඩේ ෆ්ලෝරින් ක්ලෝරින් කියන මූලද්‍රව්‍ය 2ක්. අටවෙනි කාණ්ඩේ හීලියම් නියෝන් ආගන් කියන මූලද්‍රව්‍ය 3ක් පිහිටලා තියෙනවා. හරි. එතකොට මේ ආවර්තිතා වගුව තුල ආවර්තයක වමේ සිට දකුණට යනකොට මූලද්‍රව්‍ය ගුණ යම් අනුපිළිවෙලකට වෙනස් වෙගෙන ගිහිල්ලා ඒ විචලනය නැවතත් ඊළඟ ආවර්තයේ මුල ඉඳලා ආයෙ පටන් අරන් වීගෙන යනවා. නැවතත් ඊළඟ ආවර්තයේ මුල ඉඳලා ආයෙ විදිහටම විචලනය එනවා. එකම විචලනය නැවත නැවතත් මේ වගුව තුල දකින්න පුළුවන් නිසා අපි කියනවා මේ වගුව තුල මූලද්‍රව්‍ය ගුණවල ආවර්තිත විචලනයක් තියෙනවා. මේ වගුව තුල මූලද්‍රව්‍ය ආවර්තිත විචලනයක් තියෙනවා. ඒ නිසා අපි ඒකට කියනවා ආවර්තිතා වගුව. ඉතින් මේ ආවර්තිතා වගුවේ හරි අපි කතා කෙරුවා අවසාන වශයෙන් මේ එකම කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍ය අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමානයි කියලා. අපිට දැන් පැවරුමක් ඉදලා තියෙනවා. ෆ්ලෝරින් හා ක්ලෝරින් මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. ෆ්ලෝරින් හා ක්ලෝරින් මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න අපි මේ පැවරුම සාර්ථකව කරලා බලමු. එම මූලද්‍රව්‍ය අයත් වන කාණ්ඩය කුමක්ද? ඒ සොයා ගන්න ආකාරය පැහැදිලි කරන්න. ඒවා අයත් වන ආවර්ත සඳහන් කරන්න. හොඳයි. අපි ඉස්සෙල්ලාම ෆ්ලෝරින් සහ ක්ලෝරින් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියමු. හරි. ෆ්ලෝරින් සහ ක්ලෝරින් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න හදන්නේ. මෙන්න ෆ්ලෝරින්. පරමාණු ක්‍රමාංකය 9යි. ඒ කියන්නේ නෂ්ටියේ ප්‍රෝටෝන 9යි. එහෙනම් පිටින් ඉලෙක්ට්‍රෝන 9යි. ඉලෙක්ට්‍රෝන 9න් පළවෙනි කවචයට වැටෙන ඉලෙක්ට්‍රෝන 2යි. පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 2ක් වෙනවා. දෙවෙනි කවචයට තව ඉතුරු වෙන්නේ 7යි. 7 දාන්න පුළුවන් දෙවෙනි කවචයේ උපරිම 8ක් දාන්න පුළුවන් නිසා එතන තියෙන 7 දාන්න පුළුවන්.
එතන මේ තමයි ෆ්ලෝරින්. දැන් ක්ලෝරින්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයත් අපි මෙතනම ලියමු. මෙතන ලියමුකෝ කමක්. එයාගේ පරමාණු ක්‍රමාංකය 17. එතකොට නෂ්ටීය ප්‍රෝටෝන 17යි නම් පිටින් කවචවල ඉලෙක්ට්‍රෝන 17යි. 17න් පළවෙනි කවචයට එන ඉලෙක්ට්‍රෝන 2යි. එතකොට තව 15ක් ඉතුරුයි. 15න් දෙවෙනි කවචයට 8යි. එතකොට තව 7ක් ඉතුරුයි. ඒක තුන්වෙනි කවචයට. හරි. එතකොට මේ තමයි ක්ලෝරින්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 7යි. ෆ්ලෝරින් 2යි 7යි. එතකොට පළවෙනි කොටසට උත්තරේ හරි. පළවෙනි කොටසට උත්තරේ හරි. ෆ්ලෝරින් හා ක්ලෝරින් මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. දෙවෙනි කොටසේ අහනවා එම මූලද්‍රව්‍ය අයත් වන කාණ්ඩය කුමක්ද? ඒ සොයා ගන්න ආකාරය පැහැදිලි කරන්න. මූලද්‍රව්‍යක අවසාන ශක්ති මට්ටමේ තිබෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කාණ්ඩ අංකයට සමානයි. මූලද්‍රව්‍යක අවසාන ශක්ති මට්ටමේ තිබෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කාණ්ඩ අංකයට සමානයි. අවසාන ශක්ති මට්ටමේ තිබෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කාණ්ඩ අංකයට සමානයි. එතකොට මේ තියෙන ෆ්ලෝරීන් එයාගේ අවසාන ශක්ති මට්ටම මේක පළවෙනි එක දෙවෙනි එක අවසාන ශක්ති. දෙවෙනි එකේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 7යි. එනම් ෆ්ලෝරීන් තියෙන්නේ ආවර්තාවගුවේ 7 වෙනි කාණ්ඩේ. ඊළඟට ක්ලෝරීන් එයාගේ පළවෙනි ශක්ති මට්ටම දෙවෙනි එක තුන්වෙනි එක තමයි අවසාන ශක්ති මට්ටම. කීවෙනි එක වුණත් කවන්නේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කාණ්ඩ අංකයට සමානයි. ඒතර මෙයාගේ අවසාන ශක්ති මට්ටම තුන්වෙනි එක තියෙන ඉලෙක්ට්‍රෝන ගාන 7යි. එහෙනම් මෙයක් තින්නේ 7 වෙනි කාණ්ඩේ. ෆ්ලෝරීන්ගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 7යි. ක්ලෝරීන්ගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 7යි. යම් මූලද්‍රව්‍ය පරමාණුවක අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන කාණ්ඩ අංකයට සමානයි. එහෙනම් මේ දෙන්නම ඉන්නේ 7 වෙනි කාණ්ඩේ. 7 වෙනි කාණ්ඩේ. ඒ නිසා අපිට උත්තරේ ලියන්න පුළුවන්. එම මූලද්‍රව්‍ය අත්වන කාණ්ඩේ කුමක්ද? ෆ්ලෝරීන් හා ක්ලෝරීන් යන මූලද්‍රව්‍ය අයත් වන්නේ ආවර්තිතා වගුවේ හත්වන කාණ්ඩයට. හත්වන කාණ්ඩයටයි. ඊළඟට ඒවා අයත් ඊට පස්සේ තව ප්‍රශ්නයක් අහනවා ඒකෙම. ඒ සොයා ගන්න ආකාරය පැහැදිලි කරන්න. කොහොමද මේක හොයාගත්තේ? අවසාන ශක්ති මට්ටමේ තිබෙන ඉලෙක්ට්‍රෝන ගාන ඇසුරෙන් කාණ්ඩ අංකය සොයා ගනු ලැබේ. එහෙම ලියමු. අවසාන ශක්ති මට්ටමේ තිබෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඉලෙක්ට්‍රෝන ගණන සංඛ්‍යාව කාණ්ඩ අංකයට සමාන වේ. කාණ්ඩ අංකයට සමාන වේ. කාණ්ඩ අංකයට සමාන වේ. හොඳයි. ඊළඟට අපෙන් අහනවා තුන්වෙනි කොටසේ ඒවා අයත් වන ආවර්ත සඳහන් කරන්න. ඒ කියන්නේ මේ ෆ්ලෝරීනුයි ක්ලෝරිනුයි අයත් වන ආවර්තාංක. අපි දන්නවා ආවර්තාංකය ගන්නේ ශක්ති මට්ටම් ගානේ. ෆ්ලෝරීන්ට ශක්ති මට්ටම් දෙකක් තියෙනවා. 1යි 2යි. එහෙනම් මෙයයිනේ දෙවෙනි ආවර්තය. ෆ්ලෝරීන් අයත් වන්නේ ආවර්තිතා වගුවේ දෙවන ආවර්තයටයි. හැබැයි අපින් අහන්නේ මේ වෙලාවේදී හොයාගත්තු ආකාරය. හොයාගත්තු ආකාරය වුණනම් ශක්ති මට්ටම් සංඛ්‍යාවෙන් ආවර්ත අංකය සොයාගන්න ලැබි කියලා ලියන්න පුළුවන්. ඒ අහන්නේ එහෙම අපින් අහන්නේ ඒවා ඇත්තන ආවර්ත ලියන්න. ඒතර මම ශක්ති මට්ටම් දෙකයි ෆ්ලෝරින් දෙවන ආවර්තය. ඊළඟට ක්ලෝරීන්ට ශක්ති මට්ටම් 3යි. 1යි 2යි 3යි. එහෙනම් තුන්වෙනි ආවර්තය. ක්ලෝරීන් අයත් වන්නේ ආවර්තිතා වගුවේ
තුන්වන ආවර්තයටයි. තුන්වන ආවර්තයටයි. මේ හිතුවේ තුන්වෙනි ආවර්තය. පැහැදිලි? හරි. ඒ වගේ අහන ප්‍රශ්නකට උත්තර ලියන්න පුළුවන්. මෙම පැවරුමේ නිරත වීම මගින් ඔබට ආවර්තතාවකයේ ආවර්තක ලක්ෂණ පිළිබඳ අවබෝධයක් ලැබෙන්නට ඇත. ආවර්තයක් දිගේ තිරස් අතර ගමන් කිරීමේදී මෙන්ම කාණ්ඩයක් ඔස්සේ පහළට ගමන් කිරීමේදීද මූලද්‍රව්‍ය ආවර්තක ලක්ෂණ ඇතිවීම හඳුනාගත හැකියි. ඇත්තටම මේ ආවර්තතාවකයේ ආවර්තයක් කරා වමේ සිට දකුණටත් කාණ්ඩයක් ඔස්සේ ඉහළ සිට පහළටත් ආවර්තිත විචලන දකින්න පුළුවන්. ආවර්තයක් කරා වමේ සිට දකුණටත් කාණ්ඩයක් ඔස්සේ ඉහළ සිට පහළටත් මේ ආවර්තිත විචලන අපිට දකින්නට පුළුවන්. ආවර්තිත නැවත නැවතත් පැමිණෙන එකම ආකාරයේ විචලන ආවර්තයෙන් ආවර්තයටත් තියෙනවා කාණ්ඩයෙන් කාණ්ඩයටත් තියෙනවා. ඒ නිසා මේ වගුව මූලද්‍රව්‍ය ගුණ හැදෑරීමට හොඳම වගුවක්. හරි. ආවර්තිතා වගුවේ දක්නට ඇති එවැනි රටා කිහිපයක් පහත් දැක්වේ. ඔන්න අපිට ඇත්තටම ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය ගුණවල විශාල රටාවන් ප්‍රමාණයක් තියෙනවා. ඒ අතරින් තුනක් අපි මූලිකව ඉගෙන ගන්නවා. ආවර්තිතා වගුවේ ආවර්තක රටා නැත්නම් ඒකට කියන්න පුළුවන් ආවර්තිත විචලන පෙන්වන රටා. ආවර්තිත විචලන කියන්නේ නැවත නැවත විචලනයේ නැවත නැවතත් එකම ආකාරයට පැමිණෙන ආකාරයේ රටා. ඒවට කෙටියෙන් කියනවා ආවර්තක රටා. මූලද්‍රව්‍ය පරමාණු වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. හරි. ලෝහ අලෝහ ලක්ෂණී විචලනය. විද්‍යුත් ඍණතාවය. මූලද්‍රව්‍ය පරමාණු වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය, ලෝහ අලෝහ ලක්ෂණ විචලනය, විද්‍යුත් ඍණතාවය. දැන් අපි දැනටමත් යම් පමණකට මේ පළවෙනි ගුණය කතා කරලා තියෙනවා. මූලද්‍රව්‍ය පරමාණු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පළමු පරිච්ඡේදයේ ඔබ වහන්සේලා මේ දරුවෝ බැලුවා නම් ඒකෙදි අපිට මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පදනම් කරගෙනමනේ අපි මේ වගුව ගොඩ නැගුවේ. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පදනම් කරගෙනමයි ගොඩ නැගුවේ. එතකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පදනම් කරගෙනම නම් ගොඩ නැගුවේ. හරිද? ඒ වගුව ඇතුලේ හරි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ විචලනයේ තියෙනවා. හරි. අපි කොහෙවත් එක නැවතත් බලමු. ඊට වඩා වෙනත් පැත්තකින්. මූලද්‍රව්‍ය පරමාණු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ආවර්ත වගුවේ සිරස් පේලියේ පළමු කාණ්ඩයේ හයිඩ්‍රජන් ලිතියම් සෝඩියම් පොටෑසියම් යන සියලු මූලද්‍රව්‍ය පරමාණු වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එක බැගින් නැත. හතරවන කාණ්ඩයේ සැලකූ විට එහි කාබන් සිලිකන් හීද පරමාණු වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4 බැගින් නැත. අටවෙනි හේවත් බිඳුව කාණ්ඩයට අයත් හීලියම් නියෝන් ආගන් පරමාණු වල අවසාන ශක්ති මට්ටමේ හීලියම් හැර නියෝන් ආගන් වල ඉලෙක්ට්‍රෝන 8 බැගින් පිහිටයි. මේ අනුව එකම කාණ්ඩයට අයත් මූලද්‍රව්‍ය පරමාණු වල අවසාන ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් කාණ්ඩයේ අංකයත් සමාන වේ. මේද ආවර්තක ලක්ෂණයකි. මේති අපි බැලුවොත් මෙන්න මෙතන. දැන් පළවෙනි කාණ්ඩයේ ඉන්න ඔක්කොගෙම බලන්න. මෙයාගේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 1යි, මෙයාගේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 1යි, මෙයාගේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 1යි, මෙයාගේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 1යි. පළවෙනි කාණ්ඩයේ ඉන්න ඔක්කොගෙම අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 1යි. කාණ්ඩ අංකයත් 1. දෙවෙනි කාණ්ඩයේ ඉන්න බෙරිලියම්ගේ අවසාන ශක්ති මට්ටම මෙතන ඉලෙක්ට්‍රෝන 2යි. මෙතනත් ඉලෙක්ට්‍රෝන 2යි මැග්නීසියම්ගේ. මෙතන කැල්සියම්ගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 2යි. අවසාන කවචයේ කී වුණත් ඒක ඉලෙක්ට්‍රෝන 2යි. දෙවෙනි කාණ්ඩයේ ඉන්න ඔක්කොගෙම අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 2යි. කාණ්ඩ අංකයත් 2. තුන්වෙනි කාණ්ඩයේ ඉන්න බෝරෝන්ගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 3යි. ඇලුමිනියම්ගේත් අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 3යි. තුන්වෙනි කාණ්ඩයේ ඉන්න දෙන්නගේම අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 3යි. කාණ්ඩ අංකයත් 3. හතරවෙනි කාණ්ඩයේ ඉන්න කාබන්ගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 4යි. සිලිකන්ගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 4යි. දෙන්නගේම අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 4යි. කාණ්ඩ අංකයත් 4. අවසාන කවචයේ ඉන්න නයිට්‍රජන්ගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 5යි. ෆොස්ෆරස්ගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 5යි. දෙන්නගේම අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 5යි. දෙන්නම ඉන්නේ පස්වෙනි කාණ්ඩයේ කාණ්ඩ අංකයත් 5. ඔක්සිජන්ගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 6යි. සල්ෆර්ගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 6යි. දෙන්නම ඉන්නේ 6 වෙනි කාණ්ඩයේ කාණ්ඩ අංකයත් 6යි. 7 වෙනි කාණ්ඩයේ ඉන්න ෆ්ලෝරින්ගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 7යි. ක්ලෝරින්ගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 7යි. දෙන්නගේම අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 8යි. දෙන්න ඉන්න කාණ්ඩයේ අංකයත් 7යි. 8 වෙනි කාණ්ඩයේ හීලියම් ඇර මොකද හීලියම් මෙතන ඉන්න ඕනේ අපි දැම්මේ මෙතනට ಗುಣ ගැන හිතලා. ඒතර ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පොඩ වෙනස් කරලා අපි දැම්මේ හීලියම් ඇර නියෝන්ගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 8යි. ආගන්ගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 8යි. දෙන්නගේම අවසාන කවචවල ඉලෙක්ට්‍රෝන 8යි. දෙන්න ඉන්න කාණ්ඩ අංකයත් 8. ඒතර ඔබ වහන්සේලාට පේනවා මේ දරුවන්ට පේනවා මේ ආවර්ත එකම කාණ්ඩයේ ඉන්න මූලද්‍රව්‍ය වල
අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 1 හා සමානයි. ඒවා පිටන කාණ්ඩයේ අංකයට අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගාන සමානයි. ඒක තමයි මේ කිව්වේ. හරි. ඒක ආවර්තිත විචලනයක්. ඊළඟට මේ අනුව එකම කාණ්ඩයට මූලද්‍රව්‍ය පරමාණු වල අවසාන ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් කාණ්ඩ අංකයත් සමාන වේ. මේද ආවර්තක ලක්ෂණයකි. හතරවෙනි කාණ්ඩය මේ වань හතරවෙනි කාණ්ඩය උදාහරණයට අරන් තිනවා. හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය කාබන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2.4 කාණ්ඩ අංකය 4. සිලිකන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2.8.4 කාණ්ඩ අංකය 4. දෙන්නගේම අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 4යි කාණ්ඩ අංකයත් 4යි. අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමානයි. කාණ්ඩ අංකය ඒ සංඛ්‍යාවටත් සමානයි. වගු අධ්‍යයනය කළ විට ඔබට පැහැදිලි වන තවත් ලක්ෂණයක් සලකා බලමු. එනම් යම් මූලද්‍රව්‍ය පරමාණුක ඉලෙක්ට්‍රෝන පිහිට ඇති ශක්ති මට්ටම් සංඛ්‍යාවත් එම මූලද්‍රව්‍ය අයත් ආවර්තයේ අංකයත් අතර සමතාවයක් වේ. එනම් කාබන් දෙවනි ආවර්තයේ පිහිටන අතර පරමාණුවේ ශක්ති මට්ටම් ගන්න දෙකකි. සිලිකන් පරමාණුව තුන්වන ආවර්තයේ පිහිටන අතර ඒ ශක්ති මට්ටම් ගන්න තුනකි. කාබන් තියෙන ආවර්තකයේ දෙවනි කාණ්ඩේ කාබන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය බැලුවොත් 2.4යි. ඒත් ශක්ති මට්ටම් 2යි තියෙන්නේ. ශක්ති මට්ටම් 2 අපි මේක ඉගෙන ගත්තා. ඒ නිසා තමයි දෙවනි ආවර්තය ඉන්නේ. ඒත් අපි බැලුවොත් සිලිකන් එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2.8යි 4යි. එතකොට එයාගේ තියෙන ශක්ති මට්ටම් 3ක්. එයාට තියෙන ශක්ති මට්ටම් 3ක්. තුන්වෙනි ආවර්තය. ඒකයි මේ කියන්නේ සිලිකන් පරමාණු තුන්වෙනි ආවර්තයේ පිටින අතර ඒ ශක්ති මට්ටම් ගන්න තුනකි. නිදසුන්ක් ලෙස පළමු ආවර්තනයත් ලිතියම් සිට නියෝන් දක්වා වූ සියලු මූලද්‍රව්‍ය පරමාණු වල ඉලෙක්ට්‍රෝන පිහිට ඇති ශක්ති මට්ටම් සංඛ්‍යාව 2කි. එම මූලද්‍රව්‍ය පරමාණු දෙවන ආවර්තයට අයත් වේ. එම මූලද්‍රව්‍ය පරමාණු දෙවන ආවර්තයට අයත් වේ. සෝඩියම් සිට ආගන් දක්වා මූලද්‍රව්‍ය වල පරමාණුක ශක්ති මට්ටම් සංඛ්‍යාව 3ක් වේ. එසේම ඒවා තුන්වන ආවර්තයට අයත් වේ. මේ අනුව මූලද්‍රව්‍ය පරමාණුක ඉලෙක්ට්‍රෝන පිහිට ඇති ශක්ති මට්ටම් සංඛ්‍යාව මූලද්‍රව්‍ය පිහිටන ආවර්තය අංකයට සමාන වේ. අපි මුලින්ම ගොඩනගද්දිත් ඒ තීරය ගත්තා. පරමාණුවක තියෙන ඉලෙක්ට්‍රෝන පිහිට ඇති ශක්ති මට්ටම් සංඛ්‍යාව එම මූලද්‍රව්‍ය පරමාණුව එම මූලද්‍රව්‍ය ආවර්තකයේ පිහිටන ආවර්ත අංකයට සමානයි. ශක්ති මට්ටම් ගණනෙන් ආවර්ත අංකය ගන්නට පුළුවන්. ශක්ති මට්ටම් ගණනෙන් ආවර්ත අංකය ගන්නට පුළුවන්. ඒ තමයි මේ තියෙන්නේ. ඒ අනුව යම් මූලද්‍රව්‍ය පරමාණුක ඉලෙක්ට්‍රෝන පිහිට ඇති ශක්ති මට්ටම් සංඛ්‍යාව මූලද්‍රව්‍ය පිහිටන ආවර්ත අංකයට සමාන වේ. පැහැදිලි? නිදසුන තුන්වන ආවර්තයේ මූලද්‍රව්‍ය තුන්වන ආවර්තයේ සෝඩියම් ශක්ති මට්ටම් 3යි 1යි 2යි 3යි තුන්වන ආවර්තය. මැග්නීසියම් ශක්ති මට්ටම් 3යි තුන්වෙනි ආවර්තය. ඇලුමිනියම් ශක්ති මට්ටම් 3යි 1යි 2යි 3යි තුන්වෙනි ආවර්තය. සිලිකන් ශක්ති මට්ටම් මේ තියෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාස 2යි 8යි 4යි. ඒතර ශක්ති මට්ටම් තියෙන 1යි 2යි 3 තුන්වෙනි ආවර්තය. ෆොස්ෆරස් ශක්ති මට්ටම් 3යි තුන්වෙනි ආවර්තය. සල්ෆර් 2 8 6 ශක්ති මට්ටම් 3යි තුන්වෙනි ආවර්තය. ක්ලෝරින් 2 8 7 ඉලෙක්ට්‍රෝන වින්‍යාස ශක්ති මට්ටම් 3ක ඉලෙක්ට්‍රෝන පිහිටලා තියෙනවා තුන්වෙනි ආවර්තය. ආගන් ශක්ති මට්ටම් 3ක ඉලෙක්ට්‍රෝන පිහිටලා තියෙනවා තුන්වෙනි ආවර්තය. එනම් පැහැදිලි. හරි. ඊට පස්සේ මූලද්‍රව්‍ය ලෝහ අලෝහ ගුණ. ඔන්න හොඳ එකක්. දෙවෙනි ලක්ෂණය ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ ආවර්තිත විචලනය අපිට පේුණා. හරි. ඕන තව විදියකින් මේක කියන්න පුළුවන්. තව විදියකින්. ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ ආවර්තිත විචලනය මට තව විදියකින් මේක පෙන්වන්න පුළුවන් මේ විදියට. මේක බැලුවොත් හරිද මෙන්න මේ සම්පූර්ණ ආවර්ත දෙක ගැන හිතන්නකෝ දෙවනි ආවර්තයයි තුන්වෙනි ආවර්තය පළවෙනි ආවර්තය අසම්පූර්ණයි හතරවෙනි ආවර්තයේ මුල විතරයි අග නැහැනේ ඒතර විචලනයක් දකින්න බෑනේ වැඩි හරි දැන් මේ සම්පූර්ණ ආවර්ත ගැන හිතන්නකෝ මොන බලන්න ආවර්තිත විචලනය හොඳයි අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 1 සිට ක්‍රමයෙන් වැඩි වේගෙන යනවා 8 දක්වා ඉතින් වෙනසක් නේක මේකේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 1යි මේකේ 2යි මේකේ 3යි මේකේ 4යි මේකේ 5යි මේකේ 6යි මේකේ 7යි මේකේ 8යි කියන්නේ ආවර්තයේ වමේ සිට දකුණට යනකොට දෙවනි ආවර්තයේ වමේ සිට දකුණට යනකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ වෙනසක් වෙනවා මොකද්ද වෙනස අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 1 2 3 4 5 6 7 8 ආදී පිළිවෙලට වෙනස් වෙනවා නැවත ඒ විචලනයේම මුල ඉඳලා ආය තුන්වෙනි ආවර්තයට අර ගන්නවා 1 2 3 4 5 6 7 8 අර මේ විචලනය 1 2 3 4 5 6 7 8 1 සිට 8 දක්වා ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ සිදුවන විචලනය
නැවත මුලින් ඉඳලා හට ගන්නවා. ඒ කියන්නේ සවුන්ද අඟහරුවාද බදාද බ්‍රහස්පති සිකුරාදා සෙන්සුරාදා ඉරිදා ආයේ සවුන්ද අඟහරුවාද බදාද බ්‍රහස්පති සිකුරාදා සෙන්සුරාදා ඉරිදා ආයේ සවුන්ද බදාද අඟහරුවාද බදාද බ්‍රහස්පති සිකුරාදා ඒ විදියට යම් ක්‍රමයකට ආවර්තයේ වමේ සිට දකුණට ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ විචලනය වෙලා එම විචලනයම නැවත මුලින් ඉඳලා ඊළඟ ආවර්තයේ මුලින් ඉඳන් ආයේ වමේ සිට දකුණට හට ගන්නවා. ඒකම ආයේ මේකේ තට ගන්න අරන් තියෙනවා මේ 1 2. නමුත් ඉතුරු ටික අපි අපේ සීමාව නැති නිසා නැත්තම් ඊළඟ එක්කෙනාගේ 3 තියෙනවා. කියන්නේ එකම වෙනස නැවත නැවතත් එනවා ආවර්තිත විචලනයක් තියෙනවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ආවර්තිතා වගුව තුල මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ආවර්තිතව විචලනය වෙනවා. ආවර්තිතව විචලනය වෙනවා. වමේ සිට දකුණට යම් ක්‍රමයකට විචලනය වෙගෙන ගිහිල්ලා නැවතත් ඒ විචලනයම ආයි මුලින්දලා පටන් ගන්නවා. නැවතත් ඒ විචලනයම ආයි මුලින්දලා පටන් ගන්නවා. ආවර්තයෙන් ආවර්තයට පටන් ගන්නවා. සමාන පීරියඩ්ස් වලදී සමාන කාල පරිච්ඡේද වලදී නැවතත් ඒ විචලනය වෙනවා. එකම සමාන කාල පරිච්ඡේදයන් තුලින් නැවතත් එකම විචලනය පැමිණෙනවා. ඒක ආවර්තිත විචලනය. එනවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ මේ ආවර්තිත විචලනය අපිට දකින්නට පුළුවන්. මේ ආවර්තිත විචලනය අපිට දකින්නට පුළුවන්. හරි? ඊළඟට තවත් එකක් තමයි අපි කතා කරනවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ ආවර්තිත විචලනය. ඊළඟට තවත් එකක් තමයි ලෝහ අලෝහ ගුණයේ ආවර්තිත විචලනය. ලෝහ අලෝහ ගුණයේ ආවර්තිත විචලනය. මූලද්‍රව්‍ය වල ලෝහ අලෝහ ගුණයේ ආවර්තිත විචලනය. මොනවද ලෝහ කිව්වේ? ඉලෙක්ට්‍රෝන පිටකර ධනායන සෑදීම සඳහා නැඹුරුවක් ඇති මූලද්‍රව්‍ය ලෝහ. ඉලෙක්ට්‍රෝන පිටකර ධනායන සෑදීම සඳහා නැඹුරුවක් දක්වන මූලද්‍රව්‍ය ලෝහ. අපි එහෙමයි කිව්වේ. සෝඩියම් පරමාණුව තමන්ගේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන පිට කළ ධන එකේ ආයනයක් හදනවා ලෝහයක්. මැග්නීසියම් පරමාණුව තමන්ගේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකම පිට කළ ධන දෙකේ ආයනයක් හදන්න කැමති ලෝහයක්. පොටෑසියම් පරමාණුව තමන්ගේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝනයක් පිට කළ ධන එකේ ආයනයක් හදන්න කැමති ලෝහයක්. කැල්සියම් පරමාණුව තමන්ගේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකම පිට කළ ධන දෙකේ ආයනයක් හදන්න කැමති ලෝහයක්. ඇලුමිනියම් පරමාණුව තමන්ගේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන තුනම පිට කළ ධන තුනේ ආයනයක් හදන්න කැමති ලෝහයක්. ලිතියම් පරමාණුව තමන්ගේ අවසාන කවචයේ තියෙන එක ඉලෙක්ට්‍රෝනයක් පිට කළ ධන එකේ ආයනයක් හදන්න කැමති ලෝහය. ඉලෙක්ට්‍රෝන පිට කර ධන ආයන සෑදීමේ නැඹුරුවක් දක්වන මූලද්‍රව්‍ය ලෝහය. ඒතර අලෝහ කියන්නේ මොනවද? අලෝහ ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඍණ ආයන සෑදීමේ නැඹුරුවක් දක්වන මූලද්‍රව්‍ය අලෝහ. ඉලෙක්ට්‍රෝන පිටතින් අවසාන කවචයට ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඍණ ආයන සෑදීමේ නැඹුරුවක් දක්වන මූලද්‍රව්‍ය අලෝහ. ඍණ ආයන සෑදීමේ නැඹුරුවක් දක්වන මූලද්‍රව්‍ය අලෝහ. එතකොට ෆ්ලෝරීන් පරමාණුව තමන්ගේ අවසාන කවචයට පිටතින් ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන ෆ්ලෝරීන් ඍණේකයේ අයනේවත් ෆ්ලෝරයිඩ් අයනේ හදන්න කැමති. ඒ නිසා ෆ්ලෝරීන් අලෝහය. ක්ලෝරීන් පරමාණුව තමන්ගේ අවසාන කවචයට පිටතින් ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන ක්ලෝරීන් ඍණේකයේ අයනේවත් ක්ලෝරයිඩ් අයනේ හදන්න කැමති. එයත් අලෝහයක්. ඔක්සිජන් පරමාණුව තමන්ගේ අවසාන කවචයට පිටතින් ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන ඍණ දෙකේ අයනයක් එවත් ඔක්සයිඩ් අයනය හදන්න කැමති. එයත් අලෝහයක්. නයිට්‍රජන් පරමාණුව තමන්ගේ අවසාන කවචයට පිටතින් ඉලෙක්ට්‍රෝන තුනක් ලබාගෙන නයිට්‍රජන් ඍණ තුන අයනයවත් නයිට්‍රයිඩ් අයනය හදන්න කැමති. එයත් අලෝහයක්. ෆොස්ෆරස් පරමාණුව තමන්ගේ අවසාන කවචයට පිටතින් ඉලෙක්ට්‍රෝන තුනක් ලබාගෙන ෆොස්ෆරස් ඍණ තුන අයනයවත් ෆොස්ෆයිඩ් අයනය හදන්න කැමති. ඒකත් අලෝහයක්. සල්ෆර් පරමාණුව තමන්ගේ අවසාන කවචයට පිටතින් ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන සල්ෆර් ඍණ දෙක අයනයවත් සල්ෆයිඩ් අයනය හදන්න කැමති. එයත් අලෝහයක්. මේ විදියට ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඍණ ආයන සෑදීමට නැඹුරුවක් දක්වන මූලද්‍රව්‍ය අලෝහ. මේ අපේ ආවර්තිතා වගුවේ යම් ආවර්තයක වමේ සිට දකුණට යනකොට මේකටත් අපි ගන්න මේ හොඳට සම්පූර්ණ වෙලා තියෙන ආවර්ත දෙක. ඒ කියන්නේ දෙවෙනි ආවර්තය තුන්වෙනි ආවර්තය තමයි ගන්න ඕනේ. යම් ආවර්තයක වමේ සිට දකුණට යනකොට මූලද්‍රව්‍ය වල ලෝහ අලෝහ ගුණේ ආවර්තිත විචලනයක් තියෙනවා. ආවර්තිත එක පැත්තකට දාමු ඉස්සෙල්ලා විචලනේ බලමු. ආවර්තිත කියන්නේ නැවත නැවතත් සමාන කාල පාරාන්තරයෙන් පැමිණීමනේ. සමාන පරතරයෙන් නැවත නැවත පැමිණීමනේ ආවර්තිතාව කියන්නේ. ඉස්සෙල්ලා විචලනේ බලමුකෝ. මෙන්න මෙහෙම විචලනය. ආවර්තයේ වම් පැත්තෙම තියෙන හොඳම ලෝහ මූලද්‍රව්‍ය. වම් පැත්තෙම තියෙන හොඳම ලෝහ මූලද්‍රව්‍ය. වමේ ඉඳලා දකුණට යන්න ලෝහ ගුණ එන්න අඩු වෙනවා.
ලෝහ ගුණ එන්න අඩු වෙලා ක්‍රමක්‍රමයෙන් අලෝහ ගුණ හට ගන්නවා. මේ වම් පැත්තෙම තියෙන හොඳම ලෝහ මූලද්‍රව්‍යය. ඒ කියන්නේ ආවර්තය පටන් ගන්න හොඳ ලෝහයකින්. වමේ ඉඳන් දකුණට යන්න ලෝහ ගුණ අඩු වෙනවා. ලෝහ ගුණ අඩු වෙනකොට හිමින් අලෝහ ගුණ ඉස්මතු වෙනවා. මැද හරියට එනකොට ලෝහ ගුණයි අලෝහ ගුණයි දෙකම තියෙන ලෝහාලෝහ මූලද්‍රව්‍ය. එහෙමත් උභයගුණී මූලද්‍රව්‍ය තමයි එන්නේ මැද හරියට එනකොට. ලෝහාලෝහ මූලද්‍රව්‍යවත් උභයගුණී මූලද්‍රව්‍යයට එනවා. කියන්නේ ලෝහ ගුණයි අලෝහ ගුණයි දෙකම තියෙනවා. තව යන්න ලෝහ ගුණ අඩු වෙනවා. අමින්න දකුණට යනවා. අඩු වෙනවනේ දැන් ලෝහ ගුණ. තව අඩු වෙනවා. ඒ අඩු වෙන අලෝහ ගුණේ වැඩි වෙනවා. දකුණට යනකොට ලෝහ ගුණ අඩුම වෙලා හොඳටම අලෝහ ගුණ වැඩි වෙලා ඔන්න දැන් අලෝහ පැත්තට ඇවිල්ලා දකුණේ. අලෝහ වෙලා අන්තිමට හොඳ අලෝහයක් වෙනවා. 7 වෙනි කාණ්ඩේට හොඳ අලෝහ එනවා. 7 වෙනි කාණ්ඩේට එනකොට හොඳ අලෝහ වෙලා 8 වෙනි කාණ්ඩේ නිෂ්ක්‍රීය එකකින් අවසන් වෙනවා. ඒක තමයි විචලනය. වම් පැත්තෙන් පළවෙනි කාණ්ඩයෙන් පටන් ගන්න හොඳ ලෝහයකින්. පටන් අරන් වමේ ඉඳන් දකුණට යන්න ලෝහ ගුණ අඩු වෙලා පොඩ අලෝහ ගුණ අට ගන්නවා. එන්න තව ලෝහ ගුණ අඩු වෙනවා අලෝහ ගුණ වැඩි වෙනවා. මැද හරියට දැන් ලෝහයි අලෝහයි ගුණ දෙකම තියෙනවා. උභයගුණී ලෝහ. තව වම දකුණට යනකොට තව ලෝහ ගුණ අඩු වෙලා එන්න අලෝහ ගුණ දැන් වැඩි වෙනවා. වැඩි වෙලා අලෝහ ගුණ වැඩි වෙලා 7 වෙනි කාණ්ඩයට එනකොට එකම ආවර්තයේ හොඳ අලෝහ. ඒ දක්වත් අලෝහ එනවා. 7 වෙනි කාණ්ඩේ හොඳටම අලෝහ. 8 වෙනි කාණ්ඩේ නිෂ්ක්‍රීය මූලද්‍රව්‍යකින් ඉවර වෙනවා. ඒ කියන්නේ විචලනය කිව්වොත් වමේ සිට දකුණට යනකොට ක්‍රමයෙන් ලෝහ ගුණ අඩු වී උභයගුණී මූලද්‍රව්‍ය හරහා අලෝහ ගුණ උපරිමයට වැඩි වෙලා අවසානයේ නිෂ්ක්‍රීය මූලද්‍රව්‍යකින් අවසන් වෙනවා. ඒ විචලනයම ඒ ආකාරයටම ඊළඟ ආවර්තයත් ආයෙ පටන් ගන්නවා. වම් පැත්තෙන් හොඳ ලෝහයකින් පටන් ගන්නවා. දකුණට යන්න ලෝහ ගුණ අඩු වෙලා අලෝහ ගුණ වැඩිලා මැද හරියනකොට උභයගුණී ඒවට එනවා. තව දකුණට යනකොට උභයගුණිත් නැති වෙලා අලෝහ ගුණ වැඩිලා 7 වෙනි කාණ්ඩේ හොඳ අලෝහයකින් ඉවර හොඳ අලෝහයකට ඇවිල්ලා 8 වෙනි කාණ්ඩේ නිෂ්ක්‍රියකින් ඉවර වෙනවා. ඒ විචලනයේම ආයෙත් ඊළඟ ආවර්තෙත් මුලින්ම පටන් ගන්නවා. නෑ. එකම විචලනයේ නැවත එනවා. ආවර්තිත විචලනය. මොකද්ද මේ ආවර්තිත විචලනය? විචලනයේ තමයි වමේ සිට දකුණට යනකොට ලෝහ ගුණ අඩු වී අලෝහ ගුණ වැඩි වෙනවා. ලෝහ ගුණ අඩු වී අලෝහ ගුණ වැඩි වෙනවා. ඒ නිසා වම් පැත්තේ ඉන්නේ ආවර්තාවගේ හොඳ ලෝහ, දකුණු පැත්තේ ඉන්නේ හොඳ අලෝහ. ආවර්තාවගේ වම් පැත්තේ ඉන්නේ හොඳ ලෝහ, දකුණු පැත්තේ ඉන්නේ හොඳම අලෝහ. දකුණු පැත්ත කිව්වට 8 වෙනි කාණ්ඩේ නිෂ්ක්‍රීය, 7 වෙනි කාණ්ඩේ හරියට හොඳ අලෝහ. වමේ සිට දකුණට යනකොට ලෝහ ගුණ අඩු වෙලා අලෝහ ගුණ වැඩි වෙනවා. මැද හරියට එනකොට අර ලෝහ ගුණ අඩු වෙගෙන අලෝහ ගුණ වැඩි වෙනවා. මැද හරියට ලෝහ අලෝහ ගුණ දෙකම තියෙන උභය ගුණ ඒවා අහුවෙනවා. ආයෙ දකුණට යනකොට තවත් ලෝහ ගුණ අඩු වෙලා අලෝහ ගුණ වැඩිලා 7 වෙනි කාණ්ඩේට එනකොට හොඳ අලෝහ වලින් වෙලා තියෙන්නේ 8 වෙනි නිෂ්ක්‍රීය මූලද්‍රව්‍යකින් අවසන්. ඔය තමයි විචලනය. ඒ විචලනය නැවතත් ආවර්තයෙන් ආවර්තයට එකම කාල ප්‍රාන්තයත් එකම පරාසයන්ගෙන් නැවතත් එනවා. ආවර්තිතාව හට ගන්නවත් ආවර්තිත විචලනයක් හට ගන්නවා. පැහැදිලි? right. එතන මේකෙම බලන්න. දැන් අපි මේ දෙවෙනි ආවර්තයයි තුන්වෙනි ආවර්තය ගත්තොත් දැන් මම ඕනනම් ඒ දෙක විතරක් වෙනම අරන් පෙන්නන්න. දෙවෙනි ආවර්තයයි තුන්වෙනි ආවර්තය විතරක් මම අරගෙන පෙන්නන්න. මට ලොකුවට ඇඳ ගන්නවා. මේකේ තියෙන මූලද්‍රව්‍ය ටික ගත්තොත් ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියෝන්. සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්. හරි ආගන්. එතකොට අපි වෙන පාටකින් මේගොල්ලන්ගේ ලෝහ අලුගුණ ලිතියම් ලෝහ, බෙරිලියම් දුබල ලෝහ කියලා මම කියන සංසන්දනාත්මක කියන්නේ දුබල ලෝහ. එච්චර ප්‍රබල නැහැ නමුත් දුබල ලෝහ. බෝරෝන් උභයගුණී. කාබන් අලෝහ, නයිට්‍රජන් අලෝහ,
ඔක්සිජන් හොඳ අලෝහ. හොඳ අලෝහ. ෆ්ලෝරින් ඉතා හොඳ අලෝහ. නියෝන් නිෂ්ක්‍රියයි. එතකොට බලන්න මෙතන ලෝහ දුබල ලෝහ කියන්නේ ලෝහ ගුණ අඩු වෙලා. මෙතන උභය ගුණය කියන්නේ තවත් ලෝහ ගුණ අඩු වෙලා අලෝහ ගුණත් ඇවිල්ලා උභය ගුණ දෙකම තියෙනවා. මෙතනට යනකොට තව ලෝහ ගුණය අඩු වෙලා අලෝහ ගුණ වැඩි වෙලා අලෝහ පැත්තට ඇවිල්ලා. මේකත් අලෝහ. එතකොට මේකට වඩා මේක හොඳ අලෝහයක්. මෙයා හොඳම අලෝහයක්. මෙයා ඉතා හොඳ අලෝහයක්. ලෝහ ගුණ අඩු වෙලා අලෝහ ගුණ වැඩි වෙනවා 7 වෙනි කාණ්ඩයට යනකොට. එකම ආවර්තයේ. වම ඉස්සර දාගන්න. නිෂ්ක්‍රීය වායුවකින් ඉවර වෙනවා. නියම. සෝඩියම්ට එනකොට හොඳ ලෝහ. හොඳ ලෝහ. ප්‍රබල ලෝහ. මෙයා ලෝහ. මැග්නීසියම් දුබල ලෝහ. සංසන්දනාත්මක කියන්නේ. සිලිකන් උභය ගුණී. ලෝහ අලෝහ ගුණ දෙකම. ෆොස්ෆරස් දුබල අලෝහ. නැත්නම් අපි අලෝහ කියමුකෝ. කවන්නේ දුබල අලෝහ. ඊට වඩා මෙයාගේ අලෝහ ගුණය වැඩි. අලෝහ. මෙයා හොඳ අලෝහ. හොඳ අලෝහ. නිෂ්ක්‍රීය වාක්‍යයෙන් ඉවර වෙනවා. ඒතර බලන්න හොඳ ලෝහ. මෙතන හොඳ කතිය නැති වෙලා ලෝහ මැග්නීසියම්. මෙතන යනකොට තවත් ලෝහ ගුණ අඩු අලෝහ ගුණ වෙලා උභය දුබල ලෝහ වෙලා. දුබල කියන්නේ තවත් ලෝහ ගුණ අඩු වෙලා. මෙයාට එනකොට තවත් අලෝහ ගුණ වැඩිලා උභය ගුණී. ලෝහ ගුණ අලෝහ ගුණ දෙකම තියෙනවා. මෙයාට යනකොට තව අලෝහ ගුණේ වැඩි වෙලා දැන් ලෝහ ගුණ අඩු වෙලා දුබල අලෝහ. මෙයා දුබලත් නැහැ හොඳ අලෝහ. තවත් අලෝහ ගුණ වැඩි වෙලා ලෝහ ගුණ අඩු. මෙයා හොඳ අලෝහ. වමේ සිට දකුණට යනකොට ලෝහ ගුණ අඩු වෙලා අලෝහ ගුණ වැඩි වෙනවා. නිෂ්ක්‍රීය වායුවකින් අවසන්. මැද හරියේදී හරි මැද හරියට එන මෙන්න මේගොල්ලෝ මේ බෝරෝන් සිලිකන් හරි බෝරෝන් බෙරලියම් බෝරෝන් සිලිකන් මේගොල්ලෝ උභය ගුණී ලක්ෂණ පෙන්නනවා. මෙතන තමයි මම දාන්නේ මෙයාට පොඩි උභය ගුණී ගතියක් තියෙනවා. හරි උභය ගුණී ගතිය. මොකද අර වමේ ඉඳන් දකුණට ලෝහ ගුණ අඩු වෙලා අලෝහ ගුණ වැඩි වෙනකොට මැද හරියේදී ලෝහ ගුණ අලෝහ ගුණ දෙකම තියෙන අය අහු වෙනවනේ. නිකන් මේක හරියට නිකන් දැන් සුදු පාටේ ඉඳලා ක්‍රමයෙන් කළු පාට වේගෙන යනවා. ඒතර මැද හරිය එනවා සුදුයි කළුයි දෙකම තියෙන ප්‍රදේශය. ඒ වගේ වැඩක් තමයි තියෙන්නේ. පැහැදිලි? හරි ලෝහ ගුණ අඩු වෙලා අලෝහ ගුණ වැඩි වෙනකොට ආවර්තකගේ මැද හරිය ලෝහ ගුණ අලෝහ ගුණ දෙකම තියෙන උභය ගුණීය අය හම්බ වෙනවා. ඒතර ඒක තමයි මේ ඇත්තටම මේ වගුවේ පෙන්වලා තියෙන්නේ. මෙතනින් බලා ගන්න පුළුවන්. ඇත්තට මෙතන මේ කොළ පාටින් දැන් හයිඩ්‍රජන් හැබැයි පළවෙනි කාණ්ඩිතියත් එයා අලෝහයක්. මේ කොළ පාටින් පෙන්වලා තියෙන්නේ අතරම අලෝහ මූලද්‍රව්‍ය ටික. ඔබ ඉගෙන ගන්න ආවර්තකයේ තියෙන අලෝහ මූලද්‍රව්‍ය ටික. හයිඩ්‍රජන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින් මේවා අලෝහ මූලද්‍රව්‍ය ටික. මේ නිකන් රෝස පාටින් වගේ පෙන්වලා තියෙන ලෝහ මූලද්‍රව්‍ය ටික. ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම්, ඇලුමිනියම්. එතන මේ ලා නිල් පාටින් පෙන්වලා තියෙන්නේ උභය ගුණී මූලද්‍රව්‍ය ටික. බෙරලියම්, බෝරෝන්, සිලිකන් වගේ. එතකොට මේ සුදු පාටින් පෙන්නලා තියෙන නිෂ්ක්‍රීය මූලද්‍රව්‍ය. ඒතර අපිට ආවර්තතාව වගුවේ තියෙන මූලද්‍රව්‍ය ප්‍රධාන කොටස් 4කට වෙන් කරන්න පුළුවන්. ලෝහ බොහෝ විට ආවර්තතාවගේ වම් පැත්තට වෙන්න තියෙනවා. වම ඉඳන් දකුණට යන ලෝහ ගුණ අඩු වෙන නිසා හොඳම ලෝහ තියෙන්නේ වම් පැත්තට කිට්ටු කරලා. අලෝහ හරි දකුණු පැත්තට වෙන්න තියෙන්නේ. හැබැයි දකුණෙම නෙවෙයි. දකුණේ නිෂ්ක්‍රීය දකුණට වෙන්න තියෙන්නේ. අනික තමයි ලෝහාලෝහ. ඒවා ආවර්තතාවගේ ආවර්තවල මැද හරියේ තියෙන්නේ. ලෝහාලෝහවත් උභය ගුණී ලෝහ. උභය ගුණී මූලද්‍රව්‍ය. අනික තමයි නිෂ්ක්‍රීය වායු. නැත්නම් නිෂ්ක්‍රීය මූලද්‍රව්‍ය. ඒවා ආවර්තකයේ 8 වෙනි කාණ්ඩයේ තියෙනවා. ඒතර ආවර්තාව වගේ තියෙන මූලද්‍රව්‍ය ඒවායේ ස්වභාවය අනුව කොටස් 4කට වෙන් කරන්න පුළුවන්. ලෝහ, අලෝහ, උභය ගුණී මූලද්‍රව්‍ය සහ නිෂ්ක්‍රීය වායු කියන. පැහැදිලි? අවබෝධ වුණා? හරි. ඒ අතරින් ලෝහ බොහෝ විට ආවර්තකයේ වම් පැත්තට වෙන්න තියෙන්නේ. නිෂ්ක්‍රීය වායු 8 වෙනි කාණ්ඩයේ තියෙනවා. 8 වෙනි කාණ්ඩයට කලින් අලෝහ දකුණු පැත්තට වෙන්න තියෙනවා. මැද හරියේ උභය ගුණී මූලද්‍රව්‍ය පිහිටලා තියෙනවා. වමේ සිට දකුණට යනකොට ආවර්තයක ලෝහ ගුණ අඩු වී අලෝහ ගුණ වැඩි වෙන එක තමයි විචලනය. ලෝහ ගුණ අඩු වී අලෝහ ගුණ වැඩි. මැද හරියේ ලෝහ අලෝහ හිටින්නේ ඒකයි. රයිට්. එහෙනම් අපි බලමු. මූලද්‍රව්‍ය භෞතික ලක්ෂණ සැලකිල්ලටගෙන ඒවා ලෝහ අලෝහ ලෙස වර්ග කරන ආකාරය ඔබ 3 ශ්‍රේණියේදී ඉගෙනගෙන ඇත. ඒ කියන්නේ භෞතික ලක්ෂණ අනුව ලෝහ අලෝහ වර්ග කරන්න පුළුවන්. ඒක අපි 3 වෙනි ශ්‍රේණියේදී කතා කරා. නේද? භෞතික ලක්ෂණ පදනම් කරගෙන. ලෝහයක භෞතික ගුණ මොනවද? දැන් ලෝහයක රසායනික ගුණය තමයි අරක. ඉලෙක්ට්‍රෝන පිට කර ධන අයන සෑදීමට නැඹුරුවක් ඇති මූලද්‍රව්‍ය ලෝහ. ඒක තමයි අර්ථ දැක්වීමත් ලෝහයේ. ඩෙෆිනිෂන් එකත් ඒකයි. ඉලෙක්ට්‍රෝන පිට කර ධන අයන සෑදීමට නැඹුරුවක් ඇති මූලද්‍රව්‍ය ලෝහ. නමුත් ලෝහයක් හඳුනා ගන්න භෞතික ගුණ පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍ය ලෝහ ඉහළ විද්‍යුත් සන්නායකයි.
ලෝහ හොඳ තාප සන්නායක. හොඳට තාපේ ගලා යනවා විද්‍යුතේ ගලා යනවා ලෝහ තුල. ඉහළ විද්‍යුත් සන්නායක ඉහළ තාප සන්නායක. ලෝහ පෘෂ්ඨයේ දිලිසෙනවා. පිරිසුදු ලෝහයක මතුපිට පෘෂ්ඨයේ දිලිසෙනවා. ලෝහ රැව් දෙනවා. ලෝහයකින් තවත් ලෝහයකට තට්ටු කරාම රැව් දෙන හඬක් එනවා. ලෝහ රැව් දෙනවා. ලෝහ ආහන්නයයි. ආහන්නය කියන්නේ තැලුවම තහඩු බවට පත් වෙනවා ලෝහ. ලෝහ තන්‍යයි. තන්‍ය කියන්නේ ඇද්දම කෙඳි බවට පත් වෙනවා ලෝහ. තන්‍යයි. ඊළඟට ලෝහට ඉහළ ද්‍රවාංක තාපාංක තියෙනවා. ද්‍රවාංක තාපාංක ඉහළයි ලෝහ වල. සාමාන්‍ය ද්‍රව වෙන උෂ්ණත්වය ආශ්ප වෙන උෂ්ණත්වය ඉහළයි. හරි. සාමාන්‍ය හුඟක් ලෝහ ශක්තිමත්. බරින් වැඩි සාමාන්‍යයෙන් ලෝහ. ඝනත්වයෙන් ඉහළයි. ඒක තමයි ලෝහ වල භෞතික ලක්ෂණ. දැන් අලෝහ වල භෞතික ගුණ මොනවද? සාමාන්‍යයෙන් අලෝහ විද්‍යුතේ සන්නයනය කරන්නේ නැහැ. ඒ වගේම අලෝහ තාපේ සන්නයනය කරන්නේ නැහැ. විද්‍යුත් සන්නායක නැහැ, තාප සන්නායක නැහැ. අලෝහ රැව් දෙන්නේ නැහැ. අලෝහයකින් තවත් අලෝහයකට තට්ටු කළාට රැව් දෙන්නේ නැහැ. අලෝහ වල මතුපිට පෘෂ්ඨයේ දිලිසෙන්නේ නැහැ බොහෝ වෙලාවට. මතුපිට පෘෂ්ඨයේ දිලිසෙන්නේ නැහැ. පෘෂ්ඨයේ ප්‍රභාවක් නැහැ. මතුපිට පෘෂ්ඨයේ දිලිසෙන්නේ නැහැ. ඒ වගේම අලෝහ ආහන්නේ නැහැ. තැලුවම තහඩු බවට පත් වෙන්නේ නැහැ. අලෝහ භංගුරයි හුඟක් අලෝහ. භංගුරයි කියන්නේ තැලුවම කුඩු වෙලා යනවා. අලෝහ භංගුරයි ආහන්නේ නැහැ. ඒ වගේම අලෝහ තන්නේ නැහැ. ඇදලා කෙඳි බවට පත් කරන්න බෑ අලෝහ. ඒ වගේම බොහෝ වෙලාවට අලෝහ වලට පහත් ද්‍රවාංක සහ තාපාංක තියෙනවා. අලෝහ වලට තියෙන පහත් ද්‍රවාංක හා තාපාංක. ඒ වගේම අලෝහ ශක්තිමත් භාවයෙන් අඩුයි. අලෝහ වල ඝනත්වය අඩුයි. හරි මේ වගේ ಗುಣ තමයි තියෙන්නේ. ඉතින් මේ ආත්පස වෙනස් ගුණ නිසා ලෝහ අලෝහ භෞතික වශයෙන් වෙන් කරගන්න හැටි අපි තුන්වෙනි ශ්‍රේණියේදී කතා කරා. නමුත් මෙතනදී අපි යන්නේ ඊට වඩා ගැඹුරට නිවැරදි අර්ථ දැක්වීම ඔස්සේ ඉලෙක්ට්‍රෝන පිට කර ධනායන සෑදීමේ නැඹුරුවක් ඇති මූලද්‍රව්‍ය ලෝහ, ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඍණායන සෑදීමේ නැඹුරුවක් ඇති මූලද්‍රව්‍ය අලෝහ කියලා අපිට වර්ග කරගන්න පුළුවන්. හොඳයි අපි බලමු. මූලද්‍රව්‍ය භෞතික ලක්ෂණ සැලකිල්ලටගෙන ඒවා ලෝහ අලෝහ ලෙස වර්ග කරන ආකාරය ඔබ තුන ශ්‍රේණියේදී ඉගෙනගෙන ඇත. ලෝහ අලෝහ මූලද්‍රව්‍ය ආවර්තාවගේ ස්ථානගත කර ඇති ආකාරයත් එහිදී හඳුනාගත හැකි රටාත් මොනවාදයි සොයා බලමු. ආවර්තිතා වගුවට අනුව පළමු ආවර්තය හැර ඉතිරි සෑම ආවර්තයක්ම ලෝහයකින් පටන්ගෙන උච්ච වායුවකින් අවසන් වේ. හරිනේ. පළවෙනි ආවර්තය හයිඩ්‍රජන්ගෙන් පටන් ගන්නේ. හැබැයි හයිඩ්‍රජන් ලෝහයක් නෙමෙයි අලෝහයක්. හීලියම් උච්ච වායුවෙන් ඉවර වෙනවා. ඒක ඇත්ත. නමුත් පටන් ගන්නේ ලෝහෙන් නෙවෙයි. ඒ අරගෙන අනික් හැම ආවර්තයෙන් දෙවනි ආවර්තය පටන් ගන්නේ ලිතියම් ගෙන. ඒක ලෝහයක්. ලිතියම් ලෝහයක්. ලිතියම් ලෝහයක්. ලිතියම් ලෝහයක් නියෝන් නිෂ්ක්‍රිය වායුවෙන් ඉවර වෙනවා. තුන්වෙනි ආවර්තය පටන් ගන්නේ සෝඩියම්ගේ ලෝහයක්. ආගන් නිෂ්ක්‍රිය වායුවෙන් ඉවර වෙනවා. හතරවෙනි ආවර්තයේ පොටෑසියම් ලෝහයක්. එතකොට මේක සම්පූර්ණ නෑ. අතන සම්පූර්ණ නැහැ. මෙතන තියෙන්නේ ක්‍රිප්ටෝන්. ක්‍රිප්ටෝන් නිෂ්ක්‍රිය වායුවකින් ඉවර වෙනවා. එහෙනම් පළවෙනි ආවර්තය හැර අනික හැම ආවර්තයක්ම ලෝහයකින් පටන්ගෙන නිෂ්ක්‍රිය වායුවෙන් ඉවර වෙනවා. හත්වෙනි කාණ්ඩේ. හත්වෙනි කාණ්ඩේ හොඳ අලෝහ තියෙනවා. වමේසිට දකුණට ලෝහ ගුණ අඩු වෙලා අලෝහ ගුණ වැඩි වෙනවා. හරි. පළමු ආවර්තය හැර ඉතිරි සෑම ආවර්තයක්ම ලෝහයකින් පටන්ගෙන උච්ච වායුවකින් අවසන් වේ. මේ අනුව මූලද්‍රව්‍ය භෞතික ස්වභාවය ක්‍රමවත් රටාවකට වෙනස් වන බව පැහැදිලි වේ. ලෝහයකින් පටන්ගෙන නිෂ්ක්‍රිය වායුවකින් ඉවර වෙනවා. වමේ සිට දකුණට යනවා ලෝහ ගුණ ක්‍රමක්‍රමයෙන් අඩු වෙවි අලෝහ ගුණ වැඩි වෙලා හතේදී තමයි උපරිම අලෝහයට එන්නේ. කපාටම නිෂ්ක්‍රියකින් ඉවර වෙනවා. එහෙනම් මැදාරියේදී ලෝහ අලෝහ ගුණ දෙකම තියෙන උභය ගුණී ලෝහ ඒවත් උභය ගුණී මූලද්‍රව්‍ය හම්බ වෙනවා. එතකොට භෞතික ස්වභාවයේ ක්‍රමවත් රටාවකට වෙනස් වන බව පැහැදිලි වේ. ආවර්තයේ වම් කෙළවරේ ඝන අවස්ථාවේ වූ ලෝහද මධ්‍යයට යන විට ලෝහවල ගුණ අඩු වී ඝන අවස්ථාවේ වූ අලෝහද අන්න මධ්‍යයට යන විට මේ මධ්‍යයට යන විට ලෝහ ගුණ අඩු වී ඝන අවස්ථාවේ වූ අලෝහද ඒ කියන්නේ ලෝහ අලෝහ හරි හමු වේ. දකුණු කෙළවරේදී වායු අවස්ථාවේ වූ අලෝහද හමු වේ. ඇත්තම හත්වෙනි කාණ්ඩයේ තියෙන ෆ්ලෝරින් ක්ලෝරින් කියන්නේ දෙකම වායු. හත්වෙනි කාණ්ඩයේ ෆ්ලෝරින් කියන්නේ වායුවක් ක්ලෝරින් කියන්නේ වායු. ඒ කියන්නේ මැද හරියට වෙනකොට ඝන අවස්ථාවේ තියෙන අලෝහ හම්බ වෙන ඔය කාබන්, සල්ෆර්, ෆොස්ෆරස් ඝන අවස්ථාවේ තියෙන අලෝහ. හරි. අපේ වගුවට ගියොත් මේ කාබන් අලෝහයක් මේක ඝනයක් නේ කාබන්. කාමරෂන්ගේ ඝන අවස්ථාවේ. ෆොස්ෆරස් අලෝහයක් ඝන අවස්ථාවේ. සල්ෆර් අලෝහයක් ඝන අවස්ථාවේ. හැබැයි දැන් මේ පැත්තට යනකොට මේ
නයිට්‍රජන් අලෝහයක් වායුවක් කාම උෂ්ණත්වයේදී. ඔක්සිජන් අලෝහයක් වායුවක්. ෆ්ලෝරින් අලෝහයක් වායුවක්. ක්ලෝරින් අලෝහයක් වායුවක්. ඒ කියන්නේ වමේ ඉඳන් දකුණට යනකොට අර ලෝහ ගුණ අඩු වෙලා අලෝහ ගුණ වැඩි වෙද්දී මැදාරියේ උභය ගුණී පහු කරාට පස්සේ මැදාරියේ තියෙන්නේ ඝන අවස්ථාවේ පවතින අලෝහ 7 වෙනි කාණ්ඩයට විතර යනකොට තමයි වායු අවස්ථාවේ අලෝහ වලට එන්නේ. ඒ කිට්ටුවට යනකොට. හරි. එනම් ආවර්තයේ වමේ සිට දකුණට යනකොට ලෝහ ස්වභාවය අඩු වී අලෝහමය ලක්ෂණ වැඩි වී අන්න වැදගත් මේක. එනම් ආවර්තයේ වමේ සිට දකුණට යන විට ලෝහ ස්වභාවය අඩු වී අලෝහමය ලක්ෂණ වැඩි වී. අලෝහමය ලක්ෂණ වෙනවා. ඕනම ආවර්තයක වමේ ඉඳන් දකුණට යනකොට ලෝහ ගුණ අඩු වෙලා අලෝහ ගුණ වැඩි වෙනවා. ලෝහ ගුණ අඩු වෙලා අලෝහ ගුණ වැඩි. නිදසුන තුන්වන ආවර්තයේ පළමු කාණ්ඩය වූ සෝඩියම් වඩාත් ප්‍රබල ලෝහයකි. දෙවනු ඇති මැග්නීසියම් ද ලෝහ ලක්ෂණ පෙන්වයි. ක්‍රමෙන් ඇලුමිනියම් සිලිකන් ආදී ලෙස දකුණට යෑමේදී ලෝහමය ලක්ෂණ අඩු වී අලෝහමය ගුණ මතුවේ. ෆොස්ෆරස් අලෝහයකි. නමුත් සල්ෆර් ෆොස්ෆරස් වලට වඩා වැඩිපුර අලෝහමය ලක්ෂණ පෙන්වයි. ඔව්. තුන්වෙනි ආවර්තයේ සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින් ගත්තොත් ආගන් නිෂ්ක්‍රිය වායුවනේ කියන්නේ. මෙයා හොඳ ලෝහ, දම ලෝහ, ප්‍රබල ලෝහයක් සෝඩියම්. ප්‍රබල ලෝහ. මෙයා ලෝහ ප්‍රබලයි කියන්න බෑ ලෝහ. ඇලුමිනියම් ටික දුබල ලෝහයක්. අනේ ලෝහ ගුණ අඩු වෙනවා පේනවා. දුබල ලෝහ. සිලිකන්ට එනකොට තව ලෝහ ගුණ අඩුලා මෙයා ලෝහා ලෝහ කියන්නත් පුළුවන්. ලෝහා ලෝහ එහෙම නැත්නම් දුබල අලෝහ කියන්නත් පුළුවන්. ෆොස්ෆරස් දුබල අලෝහ. සල්ෆර් ඊට වඩා අලෝහ ගුණය වැඩි. ඒකින්ද අලෝහ දානවා දුබල කියන වචනේ අයින් කරලා. ක්ලෝරින් හොඳ අලෝහ. හොඳ අලෝහ. කියන්නේ ලෝහ ගුණ අඩු වෙලා අලෝහ ගුණ එන්න වැඩි වෙනවා. අරයට ලෝහ ගුණ අලෝහ ගුණ නැහැ නිෂ්ක්‍රිය. මොකද ආගන් කියන්නේ නිෂ්ක්‍රියයිනේ. අවසාන කවචේ සම්පූර්ණ වෙලා නිසා ඉලෙක්ට්‍රෝන පිට කර ධන අයන හදන්න කැමැත්තකුත් නැහැ. ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඍණ අයන හදන්න කැමැත්තකුත් නැහැ. ඒ කියන්නේ ලෝහ ගුණයකුත් නැහැ අලෝහ ගුණයකුත් නිෂ්ක්‍රියයි. ඒ කියන්නේ නිෂ්ක්‍රියකින් ඉවර වෙනවායි කියන්නේ. හරි. සල්ෆර් ෆොස්ෆරස්ට වඩා වැඩිපුර අලෝහමය ලක්ෂණ පෙන්නයි මේ. සල්ෆර් අලෝහ මෙයා දුබල අලෝහ. දුබල වලට වඩා අලෝහය ප්‍රබලයි. වැඩිපුර අලෝහ ගුණ පෙන්නනවා. ක්ලෝරින් ඊට වඩා සල්ෆර්ට වඩා අලෝහ ගුණ පෙන්නනවා. කියන්නේ අලෝහ ගුණේ වැඩි වෙනවා දකුණට යනකොට. ලෝහ ගුණ අඩු වෙනවා වමේ ඉඳලා මේ දකුණු පැත්තට යනකොට. ලෝහ මේ සංසන්දනයේ පොදුවේ ලෝහ. නමුත් මෙයා ප්‍රබල ලෝහයක්, මෙයා ලෝහයක්, මෙයා දුබල ලෝහයක්. සිලිකන් ලෝහා ලෝහ. කියන්නේ ලෝහ ගුණ අලෝහ ගුණ දෙකම ඇවිල්ලා එන්නේ අලෝහ ගුණ වැඩි වෙනවා. මේක දුබල අලෝහ, අලෝහ ප්‍රබල අලෝහ. අලෝහ ලක්ෂණ. අවසානයේ නිෂ්ක්‍රීය මූලද්‍රව්‍යයෙන් අවසන් වෙනවා. ලෝහ ගුණ අඩු වෙලා අලෝහ ගුණ වැඩි. ඒ විචලනය හැම ආවර්තෙම ওই විදිහටම නැවත නැවතත් එනවා. ඒකයි මේක ආවර්තිත විචලනයක් කියන්නේ. ආවර්තෙන් ආවර්තිත එකම විචලනය නැවත නැවත එනවා. ආවර්තිත විචලනය. ඉතින් මම නැවත නැවත මේ අවධාරණය කරන්නේ ඒක. ලෝහ අලෝහ මූලද්‍රව්‍ය. ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යෑමේදී තුන්වන සහ හතරවන කාණ්ඩු වලට අයත් සමහර මූලද්‍රව්‍ය ලෝහ ලක්ෂණ මෙන්ම අලෝහ ලක්ෂණද පෙන්වුම් කරයි. එවැනි මූලද්‍රව්‍ය ලෝහ අලෝහ ලෙස හඳුන්වයි. ඔබ විසින් තුන්වන ශ්‍රේණියේදී ලෝහ හා අලෝහ වල ගුණ පිළිබඳ උගත් කරුණු සිහිපත් කරන්න. හරි. ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යෑමේදී තුන්වන සහ හතරවන කාණ්ඩුවට අයත් සමහර මූලද්‍රව්‍ය ලෝහ ලක්ෂණ මෙන්ම අලෝහ ලක්ෂණද පෙන්වයි. එවැනි මූලද්‍රව්‍ය ලෝහ අලෝහ ලෙස හඳුන්වයි. ඒ ලෝහ ලක්ෂණ මෙන්ම අලෝහ ලක්ෂණ පෙන්වන මූලද්‍රව්‍ය ලෝහ අලෝහ ලෙස හඳුන්වනවා. ඔබ විසින් තුන්වන ශ්‍රේණියේ ලෝහ සහ අලෝහ වල ගුණ පිළිබඳ උගත් කරුණු සිහිපත් කරනවා. මම දැන් මතක් කරා මොනවද භෞතික ගුණ මේ ලෝහ වලයි අලෝහ වලයි කියලා. ඉතින් බෝරෝන් හා සිලිකන් ලෝහ අලෝහ වේ. දැන් ඇත්තටම මේ ආවර්තකයේ දීර්ඝාකාරයේ ගත්තොත් ඒකේ හරි ලස්සනට මේක පේනවා. මම ඕන පොඩ්ඩක් ඒක කරලා පෙන්නන්නම්. ආවර්තකයේ දීර්ඝාකාරයේ ගත්තොත් හරි ඒ කියන්නේ අපි ගත්තොත් එම ආවර්තකයේ දීර්ඝාකාරය එකේ හයිඩ්‍රජන් මේ දීර්ඝාකාරය ඔබ වහන්සේලාගේ සීමාවට පොඩක් එහා යන එක හයිඩ්‍රජන් ලිතියම් සෝඩියම් පොටෑසියම් රුබීඩියම් සීසියම් ෆ්‍රැන්සියම් තමයි තියෙන්නේ. හරි
එතකොට අපි ඊළඟට දෙවනි කාණ්ඩයේ තියෙන්නේ බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්ටියම්, බේරියම්, රේඩියම්. ඊළඟ තුන්වෙනි කාණ්ඩයේ තියෙන්නේ බෝරෝන්, ඇලුමිනියම්, ඒ අපි ඉගෙන ගන්න ටික බෝරෝන්, ඇලුමිනියම්, ගැලිලියම්, ඉන්ඩියම්, තැලියම්. ඊළඟ හතරවෙනි කාණ්ඩයේ තියෙන්නේ කාබන්, සිලිකන්, ජර්මේනියම්, ටින්, ලෙඩ්. ඊළඟ පස්වෙනි කාණ්ඩයේ තියෙන්නේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, ආසනික්, ඇන්ටිමනි, බිස්මත්. එතකොට හයවෙනි කාණ්ඩයේ තියෙන්නේ ඔක්සිජන්, සල්ෆර්, සෙලීනියම්, ටෙලියුරියම්, පොලෝනියම්. එතකොට හත්වෙනි කාණ්ඩයේ ෆ්ලෝරීන්, ක්ලෝරීන්, බ්‍රෝමීන්, අයඩීන්, ඇස්ටටීන්. එතකොට අටවෙනි කාණ්ඩයේවත් ශූන්‍ය කාණ්ඩයේ උඩින් හීලියම්, නියෝන්, ආගන්, ක්‍රිප්ටෝන්, සෙනෝන්, රෙඩෝන්. දැන් මේක තමයි වගුව. එතකොට දැන් මේ වගුවේ එන මෙතනින් පටන් ගත්තොත් පඩි පෙළක් ගියා වගේ මෙන්න මේ ටික හොඳයි. මේ බෝරෝන්ගෙන් පටන් ගත්තම බෝරෝන්, සිලිකන්, ආසනික්, ටෙලියුරියම්, ඇස්ටටීන් වෙනකම් වගේ. මෙන්න මේ ටික වගේ දල වශයෙන් මම මේ කියන්නේ. මෙන්න මේ මූලද්‍රව්‍ය ටික මම මේ කොළ පාටින් ඉරි ගහන ටික. ඉතින් පඩි පෙළක් ගියා වගේ ඒවා ලෝහාලෝහ. ඒවා ලෝහාලෝහ. ඒ මොකද දන්නවද? දැන් මේ හැම ආවර්තෙම අර කතාව තියෙනවා. වමේ සිට දකුණට ලෝහ ගුණ අඩු වෙලා අලෝහ ගුණ වැඩි වෙනවා. එතකොට අර මැද හරිය බලන්න මේ පඩි පෙළ ගියා වගේ මේ පැත්තේ මුගක් තියෙනලු මේ හයිඩ්‍රජන් ඇරෙන්න අනික ඔක්කොම මේ වගේ ලෝහ. මේ පැත්තේ මේ නිෂ්ක්‍රිය ටික ඇරෙන්න අනික ඔක්කොම ඒවා අලෝහ. එතකොට මේ මැද හරිය හම් වෙලා තියෙන්නේ අපිට ලෝහාලෝහ. හරිද? එතකොට ඒ කියන්නේ අර වමෙන් ඉඳන් දකුණට යනකොට ලෝහ ගුණ අඩු වෙලා අලෝහ ගුණ වැඩි වෙනකොට මේ පැත්ත හොඳම ලෝහ. අර පැත්තේ හොඳම ලෝහ මැද හරිය දෙක මිශ්‍ර වෙලා තියෙන්නේ. ලෝහාලෝහ මේ තියෙන්නේ. මේගොල්ලෝ ලෝහාලෝහ. හරි. ඉතින් අපි ඉගෙන ගන්න සීමාව අපිට මහුව වෙන්නේ එතකොට මේ දෙන්න විතරයි. බෝරෝන් මේ සිලිකන් විතරයි. මොකද අපි මෙතනින් ඉගෙන ගන්න නිසා නමුත් ඒක පඩි පෙළ ගියා වගේ තියෙනවා. ඒ විදිහට. මට ඒකයි පෙන්න ගන්න ඕන කරේ. ඉතින් බෝරෝන් සිලිකන් ලෝහාලෝහ වේ කියලා මෙතන ලියලා තියෙන්නේ. මොකද අපේ සීමාව ඇතුළේ තියෙන්නේ මේ දෙන්න විතරක් නිසා. තව ලෝහාලෝහ අහු වෙනවා එහෙනම්. හරි? හරි. උච්ච වායු යනු ආවර්තිතාවග්ගුවේ 8 වන කාණ්ඩයට අයත් මූලද්‍රව්‍ය වේ. ඔව්. ආවර්තවගේ 8 වෙනි කාණ්ඩයේ තියෙන හීලියම්, නියෝන්, ආගන් වගේ මූලද්‍රව්‍ය තමයි උච්ච වායු. ඒ වායේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි. හැබැයි හීලියම්ගේ 8ක් නැහැ. ඒත් එයා ස්ථායි වින්‍යාසය නිසා අපි 8 වෙනි කාණ්ඩයට දාලා තියෙනවා. දැන් මේගොල්ලොන්ට ලෝහ ගුණයක් හෝ අලෝහ ගුණයක් නැහැ. ඉලෙක්ට්‍රෝන පිට කර ධන අයන හදන්න යන්නෙත් නැහැ. ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඍණ අයන හදන්න යන්නෙත් නැහැ. මොකද මේගොල්ලෝ අවසාන කවචයේ සම්පූර්ණ ස්ථායි. ඒ නිසා ඍණ අයන හෝ ධන අයන හදමින් නැවතත් අමුතුවෙන් ස්ථායි තත්ත්වයටපත් වෙන්න අලුත් උවමනාවක් නැහැ. උපතිම ස්ථායි. ඒ නිසා ඒගොල්ලෝ ලෝහ ගුණ හෝ අලෝහ ගුණ පෙන්වන්නේ නැහැ. හීලියම්, නියෝන්, ආගන් යන මෙම වායුමය මූලද්‍රව්‍ය වල අවසාන ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන සම්පූර්ණයෙන් පිරී ඇත. එම නිසා වෙනත් මූලද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියාකාරීත්වය ඉතා අඩුයි. ඒක පරමාණුක වායු ලෙස පවතී. උච්ච වායු විරල වායු ලෙසද හැඳින්වේ. උච්ච වායු වලට කියනවා විරල වායු. කාණ්ඩයක් ඔස්සේ පහළට යන විට ලෝහ හා අලෝහ ගුණ කෙසේ වෙනස් වේදයි රූපය ඇසුරෙන් අධ්‍යයනය කරන්න. මෙන්න ලෝහ අලෝහ ගුණ වෙනස් වෙන හැටි.
කාණ්ඩයක් ඔස්සේ ඉහළ සිට පහළට යනවා. දැන් අපි කතා කරේ ආවර්තයක් කරා වමේ සිට දකුණට. ආවර්තයක් කරා වමේ සිට දකුණට ලෝහ අලෝහ ගුණේ විචලනය. වමේ සිට දකුණට යනකොට ලෝහ ගුණ අඩු වෙලා අලෝහ ගුණ වැඩි වෙනවා. නිසා වම් පැත්තේ ඉන්නේ හොඳ ලෝහ, දකුණු පැත්තේ 7 වෙනි කාණ්ඩේ ඉන්නේ හොඳ අලෝහ, මැද හරිය ලෝහ අලෝහ හම්බ වෙනවා. 8 වෙනි කාණ්ඩේ නිෂ්ක්‍රියකින් ඉවර වෙනවා. ඒ ආවර්තයක් කරා වමේ සිට දකුණට. කාණ්ඩයක් ඔස්සේ ඉහළ සිට පහළට එනකොට මොකද වෙන්නේ? කාණ්ඩයක් ඔස්සේ ඉහළ සිට පහළට එනකොට අනිවාර්යයෙන්ම හැම කාණ්ඩයකම ලෝහ ගුණ වැඩි වෙනවා අලෝහ ගුණ අඩු වෙනවා. අර කියන්නේ අනිත් පැත්තනේ. වමේ සිට දකුණට ලෝහ ගුණ අඩු වෙලා අලෝහ ගුණ වැඩි වෙනවනේ. ඕනම කාණ්ඩයක ඉහළ සිට පහළට එනකොට හැබැයි 8 වෙනි කාණ්ඩේ ගන්න බෑ කියන්නේ කොහොමත් ලෝහ අලෝහ නෑනේ නිෂ්ක්‍රීය වායුනේ එයා ඇරෙන්න 8 වෙනි කාණ්ඩේ ඇරෙන්න. අනික ඕනම කාණ්ඩයක ඉහළ සිට පහළට එනකොට ලෝහ ගුණ වැඩි වෙනවා අලෝහ ගුණ අඩු වෙනවා. ඇයි මේ බලන්න. මෙන්න මේ කාණ්ඩෙම මම ගන්නවා. පළවෙනි කාණ්ඩෙම ගමු තේරුම් ගන්න. දැන් අපි දන්නවා ආවර්තාවකගේ පළවෙනි කාණ්ඩේ ඉන්නේ. අපේ ආවර්තාවකගේ පළවෙනි කාණ්ඩේ ඉන්නේ හයිඩ්‍රජන්, ලිතියම්, සෝඩියම්, පොටෑසියම්. හරිද? මේ තමයි පළවෙනි කාණ්ඩය අපේ. ආවර්තකයේ පළවෙනි කාණ්ඩය අපි ඉගෙන ගන්න සීමාව. හරි. එතන මේගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියමු. හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1යි, පරමාණු ක්‍රමාංක 1යි. ලිතියම්ගේ 2යි 1යි. අවසාන කවචයේ කොහොමද ඉලෙක්ට්‍රෝන 1යි තියෙන්නේ මේ පළවෙනි කාණ්ඩේ ඉන්න අයගේ. සෝඩියම්ගේ 2යි 8යි 1යි. පොටෑසියම්ගේ 2යි 8යි 8යි 1යි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඒතර මේක ඇන්දොත් එහෙම. මෙන්න හයිඩ්‍රජන්. නෂ්ටිය. පළවෙනි කවචයේ අවසාන කවචයේ ඒකේ 1 ඉලෙක්ට්‍රෝනයයි. ලිතියම් ඇන්දොත් මෙන්න ලිතියම්ගේ නෂ්ටිය පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 2යි. දෙවෙනි කවචය තමයි ආගේ අවසාන කවචය දෙවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 2යි. දෙවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 1යි. සෝඩියම් නෂ්ටිය පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 2යි. දෙවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 8යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. තුන්වෙනි කවචයේ කී ඉලෙක්ට්‍රෝනයයි. ඊළඟ පොටෑසියම් නෂ්ටිය පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 2යි. දෙවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 8යි. තුන්වෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 8යි. හතරවෙනි කවචයේ ඉඩ මදි වෙනවා මේකට ඉලෙක්ට්‍රෝන 1යි. එතකොට දැන් අපි බැලුවොත් දැන් මේගොල්ලෝ ලෝහනේ. ලෝහ කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කර ධනායන සෑදීමේ නැඹුරුවක් ඇති මුලතල ලෝහ. හයිඩ්‍රජන් නම් ඇත්තම ලෝහ නෙවෙයි. නමුත් අපි හිතමුකෝ දැන් ඉලෙක්ට්‍රෝන පිට කර ධනායන සෑදීමේ නැඹුරුවක් ඇති මුලතල. එතකොට මේ නෂ්ටිය ධනයි හැම පරමාණුකම නෂ්ටිය ධනයි. නෂ්ටිය ප්‍රෝටෝන තියෙන නිසා ධනයි. මේ පිට අවසාන කවචවල විතර නෙමෙයි හැම කවචෙම තියෙන ඉලෙක්ට්‍රෝන ඍණයි. ඒතර නෂ්ටියෙන් මේ ඉලෙක්ට්‍රෝන වලට ආකර්ෂණය ඇති කරන් ඉන්නවනේ. නෂ්ටියෙන් මේ ඉලෙක්ට්‍රෝන වලට ආකර්ෂණය ඇති කරනවානේ. නෂ්ටිය ධනයි කවචවල තියෙන ඉලෙක්ට්‍රෝන ඍණයි ධනයි ඍණයි ආකර්ෂණය වෙනවා. ඒ නිසා නෂ්ටියෙන් මේ ඉලෙක්ට්‍රෝන අල්ලගෙන ඉන්නේ. ඇදලා ගන්න බෑ. ශක්ති මට්ටමේ තියෙන නිසා කවචයේ තියෙන නිසා ඇදලා ගන්න බෑ. ඒක නීල්ස් බෝ කිව්වේ ඇයි ඇදලා එන්නේ නැත්තේ ශක්ති මට්ටමේ තියෙන නිසා යම් භ්‍රමණයේ වින්නේ ශක්ති මට්ටමෙන් පිටපයින්නේ නැහැ. හැබැයි පරමාණුවේ නෂ්ටිය හැම වෙලාවෙම ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය ඇති කර ඉන්නේ. මොකද ඒකට හේතුව නෂ්ටිය ධනයි ඉලෙක්ට්‍රෝන ඍණයි. ධනයි ඍණයි ප්‍රතිවිරුද්ධ ආරෝපණ විජාතීය ආරෝපණ අතර ආකර්ෂණ හට ගන්න. ඒ ආකර්ෂණ හේතුවෙන් අර ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කරගෙන ඉන්නේ නෂ්ටිය. එතකොට දැන් හයිඩ්‍රජන්ගේ නෂ්ටියට ළඟින්ම තමයි පළවෙනි කවචයේ තියෙන්නේ. දුර අඩු නිසා හයිඩ්‍රජන් නෂ්ටියෙන් මේ ඉලෙක්ට්‍රෝනට ඇති කරන ආකර්ෂණය ගොඩක් වැඩි. ආකර්ෂණය වැඩි නිසා මේ ඉලෙක්ට්‍රෝනය පිට කරලා ධනායනය හදාගන්න සෑහෙන්න අමාරුයි. මොකද නෂ්ටිය ළඟින්ම ඉන්නවා පළවෙනි කවචයට. ඒ නිසා පළවෙනි කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝනේ ඒක නෂ්ටියෙන් ඇදගෙන ඉන්න ආකර්ෂණ බලය වැඩි. ආකර්ෂණය වැඩි නිසා ඉලෙක්ට්‍රෝනේ පිට කරලා ධනායනය හදන්න අමාරුයි. එළියට දාන්න එපා පිට කරන්න. මෙයා අල්ලන්නම් ඉන්නේ නෂ්ටියෙන් මේක ආකර්ෂණය කරන්නම් ඉන්නේ. ඉලෙක්ට්‍රෝන පිට කරවන්න අමාරුයි. ඊට සාපේක්ෂව ගත්තොත් මෙයාගේ ලිතියම්ගේ අවසාන කවචය දෙවෙනි එක. දෙවෙනි එක තියෙන්නේ පළවෙනි කවචයට වඩා ඈතින්. ඒ කියන්නේ නෂ්ටියේ ඉඳන් ලිතියම්ගේ නෂ්ටියේ ඉඳන් එයාගේ අවසාන කවචයට ඇති කරන ආකර්ෂණය
හයිඩ්‍රජන්ගේ නෂ්ටියෙන් හයිඩ්‍රජන්ගේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ඇති කරන ආකර්ෂණය මෙතන අඩුයි පොඩ්ඩක්. මොකද දුර වැඩි වෙනකොට ආකර්ෂණය පොඩ්ඩක් අඩුයි. එසා මෙතන පරමාණු කරය කියලා මේකට කියන්නේ අරය වැඩි වෙනකොට නෂ්ටියෙන් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ඇති කරන ආකර්ෂණය අඩු වෙනවා. ආකර්ෂණය අඩු වෙන නිසා අරයට සාපේක්ෂව මේ ඉලෙක්ට්‍රෝන පිට කරවන්න ලේසියි. මොකද ඇදගෙන ඉන්න ප්‍රමාණය අඩු නම් ඇලිලා තියෙන ප්‍රමාණය අඩු නම් නෂ්ටියට එළියට දැමීමේ හැකියාව පහසුයි. ඒ නිසා මෙයාට ඉලෙක්ට්‍රෝන පිට කරලා ධන අයනය හදන්න තියෙන හැකියාව හයිඩ්‍රජන්ට ඉලෙක්ට්‍රෝන පිට කරලා ධන අයනය හදන්න තියෙන හැකියාවට වඩා වැඩි මෙයාගේ. ලෝහ ගුණය වැඩි. දැන් සෝඩියම්ට එනකොට සෝඩියම්ගේ අවසාන කවචයේ තුන්වෙනි එක. තුන්වෙනි කවචයේ තියෙන්නේ පළවෙනි කවචය දෙවෙනි කවචයට වඩා ඈති. නිසා සෝඩියම්ගේ නෂ්ටියෙන් මේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝනට ඇති කරන ආකර්ෂණය ලිතියම්ගේ නෂ්ටියෙන් මේ ඉලෙක්ට්‍රෝනට ඇති කරන ආකර්ෂණයට වඩා මෙතන අඩුයි. ආකර්ෂණය අඩු නිසා අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝනේ නෂ්ටියට බැඳිලා තියෙන ප්‍රබලතාවය අඩුයි. ඒ නිසා සාපේක්ෂව ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම පහසුයි. බැඳිලා තියෙන ප්‍රබලතාවය අඩු නම් ඉවත් කරගන්න ලේසියි. යනු ලිතියම් ධන අයනය හදනවට වඩා සෝඩියම් ධන අයනය හදන තියෙන නැඹුරුව වැඩි, ලෝහ ගුණය වැඩි. පොටෑසියම්ගේ පළවෙනි කවචයට වඩා දෙවෙනි කවචය යටින් ඊට තුන්වෙනි කවචය හතරවෙනි කවචය අන්තිම එක. ඒක තියෙන ඔක්කොම වඩා ඇති. සෝඩියම්ගේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝනයට වඩා පොටෑසියම්ගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝනේ තියෙන නෂ්ටියට ඈති. ඒ නිසා නෂ්ටියෙන් සෝඩියම්ගේ නෂ්ටියෙන් මේ අවසාන කවචය ඇති කරන ඉලෙක්ට්‍රෝනට ආකර්ෂණය ඇති කරන ආකර්ෂණයට වඩා පොටෑසියම් නෂ්ටියෙන් මේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝනට ඇති කරන ආකර්ෂණය අඩුයි. ආකර්ෂණය අඩුයි කියන්නේ ඇදන් ඉන්න ප්‍රමාණය අඩුයි. එහෙනම් ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ හැකියාව වැඩි. ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ හැකියාව වැඩි කියන්නේ ධන අයනයේ සෑදීමේ හැකියාව වැඩි. අන්න ඔබට පේනවා. එකම කාණ්ඩේ පහළට එනකොට අපි කිව්වා ශක්ති මට්ටම මේක එක ශක්ති මට්ටම මේක 2යි 3යි 4යි. ශක්ති මට්ටමින් ශක්ති මට්ටම වැඩි වෙනකොට නෂ්ටියයි අවසාන ශක්ති මට්ටම අතර දුර එන්න වැඩි වෙනවා. නෂ්ටියයි අවසාන ශක්ති මට්ටම අතර දුර එන්න වැඩි වෙනවා. එතන දුරට වඩා මෙතන දුර වැඩි. ඊට වඩා මෙතන දුර වැඩි. ඊට වඩා මෙතන දුර වැඩි. දුර වැඩි වෙනකොට නෂ්ටියෙන් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනට ඇති කරන ආකර්ෂණය අඩු වෙනවා. දුර වැඩි නිසා ආකර්ෂණය අඩුයි. ඒතර අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන පිට කරලා ධන අයන සෑදීමේ නැඹුරුව වැඩි. ඇයි? ආකර්ෂණය අඩු නිසා පිට කරන්න ලේසි. ඉලෙක්ට්‍රෝන පිට කරා ධන අයන සෑදීමේ නැඹුරුව වැඩි. ඒ නිසා ඕනම කාණ්ඩයක ওই தත්ත්වය තියෙනවා. ඕනම කාණ්ඩයක ඉහළ සිට පහළට එනකොට ලෝහ ගුණ වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝන පිට කර ධන අයන සෑදීමේ ගුණය ලෝහ ගුණ වැඩි වෙනවා. අලෝහ ගුණ අඩු වෙනවා. ලෝහ ගුණ වැඩි වෙනවා. අලෝහ ගුණ අඩු වෙනවා. අලෝහ ගුණ අඩු වී ලෝහ ගුණ වැඩි වෙනවා ඕනම කාණ්ඩයක ඉහළ සිට පහළට එනකොට. අලෝහ ගුණ අඩු වී ලෝහ ගුණ වැඩි වෙනවා ඕනම කාණ්ඩයක ඉහළ සිට පහළට එනකොට. එහෙනම් මේ බලන්න. මේක තමයි පෙන්නලා තියෙන්නේ. මේ තියෙන එක. මේ රූප සටහනේ තියෙන එක. හරි. මෙතන නෂ්ටිය දුරට වඩා මෙතන මේ ලෝහමේ ලක්ෂණේ වැඩි වෙයි. කොහෙටද වැඩි වෙන්නේ? මේ අතර ලෙතම පහළට වැඩි වෙයි. මෙතන දුරට වඩා මෙතන දුර වැඩි. ඊට වඩා මෙතන දුර වැඩි. ඊට වඩා මෙතන දුර වැඩි. දුර වැඩි වෙන්න නෂ්ටියන අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ඇති කරන ආකර්ෂණය අඩුයි. ඒ අවසාන කවච ඉලෙක්ට්‍රෝන පිට කළ ධන අයන සෑදීමේ හැකියාවත් ලෝහ ගුණය වැඩි වෙනවා. ඕනම කාණ්ඩයක ඉහළ සිට පහළට එනකොට ලෝහ ගුණය වැඩි වෙනවා. ලෝහ ගුණ වැඩි වෙනවා. අලෝහ ගුණ අඩු වී ලෝහ ගුණ වැඩි වෙනවා. ආවර්තයක් කරා වම ඉසිට දක්වට යනකොට ලෝහ ගුණ අඩු වී අලෝහ ගුණ වැඩි වෙනවා. කාණ්ඩයක ඉහළ සිට පහළට එනකොට අලෝහ ගුණ අඩු වී ලෝහ ගුණ වැඩි වෙනවා. අලෝහ ගුණ. ඒකයි දැන් හයිඩ්‍රජන් අලෝහයක් උඩන ඉන්නේ. පහළට එනකොට අලෝහ ගුණ අඩු වෙලා ලෝහ ගුණ වැඩි වෙන නිසා තමයි ඉතින් යාට පල්ලයට එන්න ඔක්කොම හොඳ ලෝහ එන්නේ. කාණ්ඩේ. නිසා මතක තියාගන්න ඕනේ ආවර්තිත විචලන දෙකක් තියෙනවා ලෝහ අලෝහ ගුණේ. ආවර්තයක වමේ සිට දකුණට යනකොට ලෝහ ගුණ අඩු වී අලෝහ ගුණ වැඩි වෙනවා. කාණ්ඩයක ඉහළ සිට පහළට එනකොට අලෝහ ගුණ අඩු වී ලෝහ ගුණ වැඩි වෙනවා. හොඳයි. එහෙමනම් ඔන්න අපි ආවර්තිත විචලන පෙන්වන මූලද්‍රව්‍ය ගුණ දෙකක් කතා කරා. එකක් තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ ආවර්තිත විචලනය. ආවර්තයේ වමේ සිට දකුණට යනකොට ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 1 2 3 4 5 6 7 8 පිළිවෙලට වැඩි වෙලා ආයක පළවෙනි ආවර්තය ඉඳන් ඊළඟ ආවර්තයේ පළවෙනි කාණ්ඩය ඉඳන් මේ විදිහටම එනවා. ඊළඟට ලෝහ ගුණයේ සිදුවන ආවර්තිත විචලනය. ආවර්තයක් කරා වමේ සිට දකුණට ලෝහ ගුණය වෙනස් වෙනවා. වමේ සිට දකුණට යන ලෝහ ගුණ අඩු වෙලා උභය ගුණී ලෝහ හරහා අලෝහ ගුණ වැඩි වෙනවා. ඒකම ඊළඟ ආවර්තයේ නැවත වෙනවා. හැබැයි කාණ්ඩය ඉහළ සිට පහළට එනකොට අලෝහ ගුණ අඩු වී ලෝහ ගුණ වැඩි වෙනවා. අලෝහ ගුණ අඩු වී ලෝහ ගුණ වැඩි වෙනවා. හොඳයි. ඔන්න අපි දැන් කතා කරන්න හදනවා තුන්වෙනි ගති ලක්ෂණය. නැත්නම් තුන්වෙනි ආවර්තිත විචලනයේ පෙන්වන මූලද්‍රව්‍ය ගුණය. ඒ තමයි විද්‍යුත් ඍණතාවය. මොකද්ද මේ විද්‍යුත් ඍණතාවය කියලා කියන්නේ? මෙන්න මෙහිමයි අර්ථ දැක්වීම තියෙන විද්‍යුත් ඍණතාවය. හරි? විද්‍යුත් ඍණතාවයේ අර්ථ දක්වන්නේ මෙහිමයි.
සහබන්ධනයක් සෑදූ පරමාණුවක් බන්ධන ඉලෙක්ට්‍රෝන වලට දක්වන ආකර්ෂණ බලයට අපි කියනවා විද්‍යුත් ඍණතාවය. සහබන්ධනයක් සෑදූ පරමාණුවක් බන්ධන ඉලෙක්ට්‍රෝන වලට දක්වන ආකර්ෂණ බලය. විද්‍යුත් ඍණතාවය කියන්නේ ඒ බන්ධන ඉලෙක්ට්‍රෝන වලට කොයිතරම් එයා ආසද කියන එක. සහබන්ධනයක් සෑදූ පරමාණුවක් බන්ධන ඉලෙක්ට්‍රෝන වලට දක්වන ආකර්ෂණ බලය. විද්‍යුත් ඍණතාවය. දැන් උදාහරණයකට අපි ගමුකෝ හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් අණුව. මතකයි අපි කතා කරපු අණුවක්නේ. හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් අණුව. හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් අණුව හදනකොට හයිඩ්‍රජන් පරමාණුව තමන්ගේ අවසාන කවචයේ තියෙන එකම ඉලෙක්ට්‍රෝනිය දානවා ක්ලෝරින් පරමාණුවක් එක්ක හවුලට. ක්ලෝරින් පරමාණුව තමන්ගේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 7න් එකක් හවුලට දාලා හවුලේ බන්ධනයක් හදනවනේ. මෙහෙමනේ හැදෙන්නේ. මතකයි. මෙහෙමනේ හැදෙන්නේ. මෙන්න හයිඩ්‍රජන් පරමාණුව. මෙන්න ක්ලෝරින් පරමාණුවේ අවසාන කවචය. මේ හයිඩ්‍රජන් හයිඩ්‍රජන්ගේ තියෙන එකම ඉලෙක්ට්‍රෝනය හවුලට දානවා. ක්ලෝරින් තමන්ගේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 7න් එකක් මෙතනට හවුලට දානවා. තව 6ක් තියෙනවා එකසාර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් ලෙස. එකසාරේවත් තනි යුග්ම දෙකක් ලෙස තියෙනවා. එතන මේක තමයි හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් අණුව. දැන් මේකදී හයිඩ්‍රජන්ගේ අවසාන කවචයේ පළවෙනි එකේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා සීමාව ඇතුලේ. ස්ථායි හීලියම් වින්‍යාසයටපත් වෙලා තියෙනවා. මේ හැවිලා තියෙන අවසාන කවචයේ පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන ස්ථායි හීලියම් වින්‍යාසයට අපි මේ කලින් කරා පරිච්ඡේදයකදී තුන්වෙනි එකකේදී ක්ලෝරින්ගේ අවසාන කවචයේ තුන්වෙනි එකේ සීමා ඇතුලේ 8ක් තියෙනවා 2 4 6 8. මේ හැවිලා තියෙනවා තුන්වෙනි කවචයේ 8යි කියන්නේ 2 8 8යි කියන්නේ ආගන්ගේ වින්‍යාසයට හැවිලා තියෙනවා. ආගන්ගේ වින්‍යාසයට හැවිලා තියෙනවා. හරි? දැන් මේ දෙන්නම ස්ථායි වෙලානේ තියෙන්නේ. හරි? එතකොට දැන් මේ හයිඩ්‍රජන් කැමති නෑ මේ ලබාගත්තු හීලියම්ගේ වින්‍යාසයෙන් පිටපයි. ඒ නිසා මේ හයිඩ්‍රජන්ගේ නෂ්ටය මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලයට ආකර්ෂණය කරනවා. ඒ වගේම ක්ලෝරීන් කැමතිත් නෑ තමන් මේ ලබාගත්තු ආගන්ගේ වින්‍යාසයෙන් පිටපයි. ඒ නිසා මේ ක්ලෝරීන්ගේ නෂ්ටයනුත් මේ බන්ධන ඉලෙක්ට්‍රෝනට ආකර්ෂණය කරනවා. ඒක නිසානේ මේ පරමාණු දෙක ඈත් වෙන්නේ නැත්තේ. මේ නෂ්ටය දෙකෙන් බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලයට ආකර්ෂණය කරන් ඉන්න නිසා තමයි පරමාණු දෙක ඈත් වෙන්නේ නැත්තේ. ඒකයි අපි කියන්නේ සහසංයුජ බන්ධනය. මොකද බැඳිලා තියෙන නෂ්ටය දෙක නෙමෙයි නෂ්ටය දෙකම පොදු මේ ඉලෙක්ට්‍රෝන යුගලයට ආකර්ෂණය කරන නිසා එදෙන ඈත් වෙලා යන්නේ නැහැ. මෙයත් මේක අදිනවා මෙයත් මේක ආකර්ෂණය කරනවා. ඒ නිසා දෙන්න ලං වෙලා ඉන්නවා. අපි කියනවා පරමාණු දෙක ඉලෙක්ට්‍රෝන යුගලයක් කවුලේ තියාගෙන බැඳිලා තියෙනවා. සහසංයුජ බන්ධනය. ඒක සංයුජ සහ බන්ධනය. බන්ධනවලදී ඉගෙන ගත්තා. දැන් අද අපි කතා කරන්න හදන්නේ අන්නේ ආකර්ෂණය ගැන. හයිඩ්‍රජන් දන්නවා මේ හීලියම් වින්‍යාසයේ තියෙන නම් මේ අවසාන කවචයේ මේ Tamanට අයිති ඉලෙක්ට්‍රෝනේ මේ ක්ලෝරින්ගෙන් අවුලෙන් ආපු ඉලෙක්ට්‍රෝනේ මේ යුගලෙම තියෙන්න ඕනේ. පළවෙනි කවචයේ දෙකක් තියාගෙන ස්ථායි වෙන්න. එසා ඔහු හයිඩ්‍රජන් කැමති නැහැ මේ ඉලෙක්ට්‍රෝන දෙක අතරින් හයිඩ්‍රජන්ගේ නෂ්ටයෙන් මේ ඉලෙක්ට්‍රෝන දෙක Taman දෙසට ආකර්ෂණය කරනවා. අන්න ඒ ආකර්ෂණය කරන ආකර්ෂණය මේ ඉලෙක්ට්‍රෝන දෙක තමා දෙසට ආකර්ෂණය කරන හයිඩ්‍රජන්ගේ නෂ්ටය. අන්න ඒ ඇති කරන ආකර්ෂණය කියනවා හයිඩ්‍රජන්ගේ විද්‍යුත් ඍණතාවය. සහබන්ධනයක් සෑදූ හයිඩ්‍රජන් පරමාණුව බන්ධන ඉලෙක්ට්‍රෝනයට දක්වන ආකර්ෂණ බලය. බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලයට දක්වන ආකර්ෂණ බලය. හයිඩ්‍රජන්ගේ විද්‍යුත් ඍණතාවය. ඒ වගේම ක්ලෝරිනුත් දන්නවා මේ ඉලෙක්ට්‍රෝන යුගලෙම Taman ළඟ තිබ්බොත් විතරයි Tamanට ස්ථායි වෙලා ඉන්න පුළුවන්. ඒක නිසා එයාගේ නෂ්ටිනුත් මේක අදිනවා. මේකිනුත් ආකර්ෂණය කරනවා මේ ඉලෙක්ට්‍රෝන යුගල තමන්ගේ දෙසට. අන්නේ ඇති කරන ආකර්ෂණ බලයට කියනවා ක්ලෝරින්ගේ විද්‍යුත් ඍණතාවය. සහබන්ධනයක් සෑදූ ක්ලෝරින් පරමාණු බන්ධන ඉලෙක්ට්‍රෝන වලට දක්වන ආකර්ෂණ. එතකොට මේ ආකර්ෂණ දෙක නිසා තමයි මේ යුගලයේ ඕම් මැද තියෙන නිසා තමයි අරය දෙන්නෙත් නැහැ මෙයා දෙන්නෙත් නැහැ ගන්න දෙන්නම ඇද දෙන්න නිසා තමයි දෙන්න අතර මේ බන්ධනේ නිර්මාණය වෙලා තියෙන්නේ. හැබැයි මේ හැම පරමාණුවම ඒ බන්ධන ඉලෙක්ට්‍රෝන වලට දක්වන ආකර්ෂණ එක හා සමාන නැහැ. දැන් ඇත්තට මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලයට හයිඩ්‍රජන් දක්වන ආකර්ෂණයට වඩා ක්ලෝරින් දක්වන ආකර්ෂණය වැඩි. අන්න ඒ ආකර්ෂණයට තමයි අපි කියන්නේ විද්‍යුත් ඍණතාවය. මේ දෙන්න විතර නෙමෙයි වෙන ඕනම පරමාණුවක්. සහසංයුජ බන්ධනයක් සෑදූ පරමාණුවක් බන්ධන ඉලෙක්ට්‍රෝන වලට දක්වන නමගේ නෂ්ටියෙන් බන්ධන ඉලෙක්ට්‍රෝන වලට දක්වන ආකර්ෂණ බලය. එම මූලද්‍රව්‍ය පරමාණුවේ විද්‍යුත් ඍණතාවයයි. ඉලෙක්ට්‍රොනෙගටිවිටි. විද්‍යුත් ඍණතාවය. හැම පරමාණුවම තමන්ගේ බන්ධන ඉලෙක්ට්‍රෝන වලට නෂ්ටයෙන් ඇති කරන ආකර්ෂණයවත් විද්‍යුත් ඍණතාවය එක හා සමාන නැහැ. සමහර පරමාණු තමන්ගේ නෂ්ටයෙන් බන්ධන ඉලෙක්ට්‍රෝන වලට ප්‍රබල ආකර්ෂණයක් ඇති කරනවා. අපි කියන ඒගොල්ලන්ගේ විද්‍යුත් ඍණතාවය වැඩි. තවත් සමහර පරමාණු තමන්ගේ අවසාන කවචයේ තමන්ගේ නෂ්ටයෙන් බන්ධන ඉලෙක්ට්‍රෝන දක්වන්නේ ටිකක් දුර්වල ආකර්ෂණයක්. අපි කියන ඒගොල්ලන්ගේ විද්‍යුත් ඍණතාවය අඩුයි. මූලද්‍රව්‍යයෙන් මූලද්‍රව්‍යයට
නෂ්ටයෙන් බන්ධන ඉලෙක්ට්‍රෝන වලට දක්වන ආකර්ෂණ බලයවත් මේ විද්‍යුත් ඍණතාවයේ චුට්ට වෙනස්. ඒ වෙනස් නිසා මූලද්‍රව්‍ය විද්‍යුත් ඍණතා සංසන්දනය කරන්න. ඔය සහබන්ධනයක් සෑදූ පරමාණු වලට නෂ්ටය නැති කරන ආකර්ෂණ බලයවත් විද්‍යුත් ඍණතා සංසන්දනය කරන්නට විවිධ පරිමාණ ඉදිරිපත් වුණා. ඒවට කියනවා විද්‍යුත් ඍණතා පරිමාණ. ඒ මූලද්‍රව්‍යයේ ඒ මූලද්‍රව්‍ය පරමාණුව නෂ්ටය මගින් සහබන්ධනයක් සෑදුවට පස්සේ ඒ නෂ්ටය මගින් මේ බන්ධන ඉලෙක්ට්‍රෝන වලට දක්වන ආකර්ෂණ බලය. ප්‍රමාණය ඒ ආකර්ෂණ බලයේ ප්‍රමාණය මනින්න. මොකද හැම මූලද්‍රව්‍යම එක වගේ නම් මේකේ ප්‍රමාණය මනින්න ඕනේ නැහැ. සමහර අය වැඩිපුර ආකර්ෂණය දක්වනවා බන්ධන ඉලෙක්ට්‍රෝන වල, සමහර අය අඩුවෙන් ආකර්ෂණය දක්වනවා. ඒ නිසා මේකේ ප්‍රමාණ මැනලා ඒ මූලද්‍රව්‍ය විද්‍යුත් ඍණතා සංසන්දනය කරන්නට පරිමාණ ඉදිරිපත් වුණා. ඒ අතර ලීනස් පෝලිං කියන විද්‍යාඥයා ඉදිරිපත් කරපු පරිමාණය හරි ජනප්‍රියයි. කවුද? ලීනස් පෝලිං. ලීනස් පෝලිං ඉදිරිපත් කරපු පරිමාණය හරි ජනප්‍රියයි. ඒකට කියනවා විද්‍යුත් ඍණතාවය පිළිබඳ පෝලිං පරිමාණය. විද්‍යුත් ඍණතාවය පිළිබඳ පෝලිං පරිමාණය ටිකක් මතක තියාගෙන ඉන්න එක වැඩක් කරන්න ගියාම හරි වටිනවා. විද්‍යුත් ඍණතාවය පිළිබඳ පෝලිං පරිමාණය ටිකක් මතක තියාගෙන ඉන්න එක වැඩක් කරන්න ගියාම වටිනවා. හරි. වැඩක් කරන්න ගියාම වටිනවා. මම ආවර්තා වගුව ඇඳලා පෙන්නන්නම්. ලීනස් පෝලින් තමයි මේ පරිමාණය හැදුවේ. ඔහු මේක හදපු විදිය ඇත්තටම මම ඔබ වහන්සේට කියන්න යන්නේ නැහැ. මොකද ඒක විෂය නිර්දේශ සීමාවෙන් බැහැරව තියෙන නිසා. ඔහු මේ පරිමාණය හදලා ඒ පරිමාණයට අනුව එක එක මූලද්‍රව්‍ය විද්‍යුත් ඍණතාවයට අගයන් දුන්නා. එක එක මූලද්‍රව්‍ය විද්‍යුත් ඍණතාවයට අගයන් දුන්නා ඔහු. ලීනස් පෝලින්ගේ පරිමාණය එක එක මූලද්‍රව්‍ය විද්‍යුත් ඍණතාවයන්ට අගයන් දුන්නා. හරි. ඉස්සලා මූලද්‍රව්‍ය ටික අපි ලියුවොත් හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරීන්, නියෝන්. සෝඩියම්, magnesium, aluminium, silicon, phosphorus, sulfur, chlorine, argon, potassium, calcium. දැන් ලීනස් පෝලින්ගේ පරිමාණයට අනුව ඔහු මේ නිෂ්ක්‍රීය මූලද්‍රව්‍යයට ඇත්තටම විද්‍යුත් ඍණතාව දුන්නේ ඇයි? විද්‍යුත් ඍණතාවය කියන කතාව මේගොල්ලන්ට අදාළ වෙන්නේ නැහැ. විද්‍යුත් ර්ණතාවේ අර්ථ දැක්වීම තියෙන්නේ සහබන්ධනයක් සෑදූ පරමාණුවක් බන්ධන ඉලෙක්ට්‍රෝන වලට දක්වන ආකර්ෂණ බලය. බන්ධන ඉලෙක්ට්‍රෝන වලට කොයිද ආකර්ෂණ දක්වන්නේ? හීලියම්ලා නියෝන්ලාගල ස්ථායිනේ. අවසාන ශක්ති මට්ටම සම්පූර්ණයිනේ. එහෙනම් කාත් එක්කවත් ඉලෙක්ට්‍රෝන හවුලට දාලා සහබන්ධන හදන්න යන්නේ නැහනේ. සහබන්ධන හදන්නේ නැත්නම් බන්ධන ඉලෙක්ට්‍රෝන වලට දක්වන ආකර්ෂණ බලයක් ගැන කතා කරන්න බෑනේ. සහබන්ධන හදන්න එපයි බන්ධන ඉලෙක්ට්‍රෝන වල දක්වන ආකර්ෂණ බලයක් ගැන කතා කරන්න. සහබන්ධන හදන්න නැත්නම් බන්ධන ඉලෙක්ට්‍රෝන වල දක්වන ආකර්ෂණයක් ගැන කතා කරන්න බෑනේ. ඒ අනුව අර්ථ දැක්වීම තියෙන විද්‍යුත් ඍණතාවේ සහබන්ධනයක් සෑදූ පරමාණුවක් බන්ධන ඉලෙක්ට්‍රෝන වලට දක්වන ආකර්ෂණ බලය. සහබන්ධනයක් සෑදූ පරමාණුවක් බන්ධන ඉලෙක්ට්‍රෝන වලට දක්වන ආකර්ෂණ බලය. හීලියම්ලා නියෝන්ලා ආගල සහබන්ධන තියා මොනම බන්ධන වර්ගයක්වත් හදන්නේ නැහැ. එහෙනම් බන්ධන ඉලෙක්ට්‍රෝන වලට දක්වන ආකර්ෂණයක් කතා කරන්න බෑනේ. ඒ නිසා ලීනස් පෝලින් තමන්ගේ පරිමාණයේ 8 වෙනි කාණ්ඩයේවත් නිෂ්ක්‍රීය වායු වලට නැත්නම් නිෂ්ක්‍රීය මූලද්‍රව්‍ය වලට අගයන් දුන්නේ නැහැ. අනික් ඒවට දුන්නා. ඒවා බන්ධන හදන්න දායක වෙනවානේ. පෝලින්ගේ පරිමාණයට නෝ හයිඩ්‍රජන්ගේ විද්‍යුත් ඍණතාවය 2.1යි. ලිතියම්ගේ 1.0යි. බෙරිලියම්ගේ 1.5යි. බෝරෝන්ගේ 2.0යි. කාබන්ගේ 2.5යි. නයිට්‍රජන්ගේ 3.0යි. ඔක්සිජන්ගේ 3.5යි. ෆ්ලෝරීන්ගේ 4.0යි. සෝඩියම්ගේ 0.9යි. පොටෑසියම් මැග්නීසියම්ගේ 1.2යි. ඇලුමිනියම්ගේ 1.5යි. සිලිකන්ගේ 1.8යි. 1.5යි. ෆොස්ෆරස්ගේ 2.1යි. සල්ෆර් 2.5යි. ක්ලෝරින්ගේ 3.0යි. පොටෑසියම්ගේ 0.8යි. කැල්සියම්ගේ 1.0යි. ඔය තමයි ලීනස් පෝලින්ගේ පරිමාණයට අනුව ඔබ ඉගෙන ගන්න මූලද්‍රව්‍ය 20 ඇතුලේ තියෙන නිෂ්ක්‍රීය වායු වරුණම අනිකේ විද්‍යුත් ඍණතාව අගයන්. ඒතර මේවා සංසන්දනය කරාම පේනවා දැන් ලිතියම්ලා සෝඩියම්ලා පොටෑසියම්ලා තමන්ගේ
බන්ධන ඉලෙක්ට්‍රෝන වලට දක්වන්නේ හරි අඩු ආකර්ෂණය. නමුත් අපි ගත්තොත් ෆ්ලෝරින් තමයි මේ වගුවේ ඉන්න විද්‍යුත්ඥතාවය වැඩිම එක්කෙනා බන්ධන ඉලෙක්ට්‍රෝන වලට ප්‍රබල ආකර්ෂණයක් ඇති කරනවා. ඇත්තටම කියනවා නම් මුළු ආවර්තිතාව වගුවම විශාල එක ගත්තත් ඊළම විද්‍යුත්ඥතාවය තියෙන ෆ්ලෝරින්ට. දැන් මේකේ විචලනය තමයි මේක. ඕනම ආවර්තයක වමේ සිට දකුණට යනකොට ආවර්තයක් කරා වමේ සිට දකුණට යනකොට මූලද්‍රව්‍ය විද්‍යුත්ඥතාවයේ ක්‍රමානුකූලව වැඩි වෙලා 7 වෙනි කාණ්ඩයේදී උපරිම වෙනවා. ඒ 8 වෙනි කාණ්ඩයක් නැහැ. 8 වෙනි කාණ්ඩේ විද්‍යුත්ඥතාව කතා කරන්න බෑ නිෂ්ක්‍රිය වායුනේ. ඒතර විචලනය මෙච්චරයි. පළවෙනි කාණ්ඩයේ අඩු වගයකින් පටන් ගන්නවා විද්‍යුත්ඥතාවය. ක්‍රමානුකූලව වැඩි වේගෙන යනවා. ක්‍රමානුකූලව වැඩි වෙලා 7 වෙනි කාණ්ඩයේදී උපරිම වෙනවා. මේ 1 අඩු වගකින් පටන් ගත්තා. 1.5 2 2.5 3 3.4 වැඩි වෙලා 7 වෙනි කාණ්ඩේ මේ පළවෙනි කාණ්ඩය මේ දෙවෙනි කාණ්ඩය මේ තුන්වෙනි කාණ්ඩය මේ හතරවෙනි කාණ්ඩය මේ පස්වෙනි කාණ්ඩය මේ හයවෙනි කාණ්ඩය මේ හත්වෙනි කාණ්ඩය මේ අටවෙනි කාණ්ඩය. එතකොට හත්වෙනි කාණ්ඩය තමයි උපරිම. ඊළඟට ඒ විචලනයේම නැවතත් ඊළඟ ආවර්තනොම අඩු වගකින් පටන් ගන්නවා. වැඩි 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 දකුණට යනකොට වැඩි වෙනවා. වැඩි වෙලා හත්වෙනි කාණ්ඩයේ උපරිම. ආයේ විචලනයෙන් පටන් ගන්නවා මේකේ. අඩු එකකින් පටන් ගන්නවා. වැඩි ඉතුරු ටික වැඩි බව පෙන්වන අපේ සීමාවේ නේ. ඒතර අපිට විචලන දෙකයි දකින්න පුළුවන්. කියන්නේ ආවර්ත දෙකක විචලන දකින්න පුළුවන්. වමේ සිට පටන් ගන්න අඩු වගයකින් ක්‍රමානුකූලව වමේ සිට දකුණට විද්‍යුත්ඥතාවය වැඩි වෙගෙන ගිහිල්ලා 7 වෙනි කාණ්ඩයේදී උපරිනවා. අන්න විචලනේ. ඒකාකාර වැඩිවීම. නැවත එයම ඊළඟ ආවර්තෙත් එන අඩු එකකින් පටන් අරන් ආයෙ වැඩි වෙගෙන යනවා. නැවත එයම අඩු එකකින් පටන් අරන් එකම විචලනය නැවත නැවතත් එනවා ආවර්තිත විචලනයක් තියෙනවා. මූලද්‍රව්‍ය විද්‍යුත්ඥතාවයේ ආවර්තිත විචලනයක් දකින්න පුළුවන්. හරිද? වමේ සිට දකුණට ආවර්තිත විචලනය තමයි වමේ සිට දකුණට මූලද්‍රව්‍ය විද්‍යුත්ඥතාවයේ ක්‍රමානුකූලව වැඩි වී 7 වෙනි කාණ්ඩය උපර වෙනවා. කාණ්ඩය කියලා සිට පහළට විද්‍යුත්ඥතාවය අඩු වෙනවා. වමේ සිට දකුණට වැඩි වෙනවනේ. මේක අඩු වෙනවා මේ 2.1 1.9.8යි. කාණ්ඩය කියලා සිට පහළට යන විද්‍යුත්ඥතාවය අඩු වෙනවා. 1.5 1.2 1 අඩු වෙලා 0.2 1.5 අඩු වෙලා 2.5 1.8යි අඩු වෙලා 3යි 1.2.1යි අඩු වෙලා අඩු වෙනවා. ඕනෑම කාණ්ඩයක 8 වෙනි කාණ්ඩය හැර ඕනෑම කාණ්ඩයක ඉහළ සිට පහළට යන විද්‍යුත්ඥතාවය අඩු වෙනවා. ඒක ඊළඟ කාණ්ඩෙත් පටන් ගන්නවා. ආයෙ වැඩි එකකින් පටන් ගන්න අඩු වෙනවා. ආයෙක ඊළඟ කාණ්ඩෙත් පටන් ගන්නවා. වැඩි එකකින් පටන් ගන්න අඩු වෙනවා. ආයෙක ඊළඟ කාණ්ඩෙත් පටන් ගන්නවා. වැඩි එකකින් පටන් ගන්න අඩු වෙනවා. එකම විචලනය නැවත ඒකෙත් එනවා. ආවර්තිත විචලනය. ආවර්තයක් කරා වමේ සිට දකුණට විද්‍යුත්ඥතාවයේ ක්‍රමානුකූලව වැඩි වෙලා 7 වෙනි කාණ්ඩය උපරිම වෙනවා. කාණ්ඩයේ කියලා සිට පහළට විද්‍යුත්ඥතාවයේ ක්‍රමානුකූලව අඩු වෙලා 15ම කාණ්ඩයේදී අඩු වෙනවා. 15ම ආවර්තයේදී අඩු වෙනවා. පැහැදිලිද? එහෙනම් ආවර්තිතාව වගුව තුළ විද්‍යුත්ඥතාවයේ විචලනයක් තියෙනවා. ලීනස් පෝලින්ගේ පරිමාණ අගයන් සංසන්දනය කරා. පැහැදිලි කරගත්තා? හරි. එහෙනම් මේ බලන්න. විද්‍යුත්ඥතාව මූලද්‍රව්‍යක විද්‍යුත්ඥතාවය යන මූලද්‍රව්‍ය පරමාණුවක් එවත් මූලද්‍රව්‍ය පරමාණුවක් තවත් මූලද්‍රව්‍ය පරමාණුවක් සමග සහසංයුජ බන්ධනයකින් බැඳී ඇති විට එම බන්ධන ඉලෙක්ට්‍රෝන තමා වෙතට ඇද ගැනීමට දක්වන හැකියාවයි. කෙටියෙන් කියනවා නම් සහබන්ධනයක් සෑදූ පරමාණුවක් බන්ධන ඉලෙක්ට්‍රෝන වලට දක්වන ආකර්ෂණ බලය විද්‍යුත්ඥතාවය. පෝලින්ගේ විද්‍යුත්ඥතා පරිමාණයේ දැක්වෙන ආවර්තතාව වගුවේ මූලද්‍රව්‍ය අධ්‍යයනය කිරීමෙන් විද්‍යුත්ඥතාව පිළිබඳ හොඳින් තහවුරු වේ. මෙන්න පෝලින්ගේ පරිමාණය. මම අර ඇන්දෙත් ඒකයි. මේ තියෙනෙත් ඒකම තමයි. අගයන් දාලා. ආවර්තයක වමේ සිට දකුණට යනකොට විද්‍යුත්ඥතාවයේ ක්‍රමානුකූල වෙලා 7 වෙනි කාණ්ඩයේදී උපරිම වෙනවා. නැවත ආයේ යනකොට ආයෙත් වැඩිලා උපරිම වෙනවා. ආයෙත් උපරිම වෙනවා. උපරිම වැඩිම එක තියෙන 7 වෙනි කාණ්ඩයේ තුඩින්ම. මොකද ඒතර වමේ සිට දකුණට යනකොට වැඩිලා 7 වෙනි කාණ්ඩයේ උපරිම වෙනවා නම් වැඩිම විද්‍යුත්ඥතාවය තියන ඉන්න ඕනේ 7 වෙනි කාණ්ඩේ. හැබැයි ඕනම කාණ්ඩයක කියලා සිට පහළට යනකොට විද්‍යුත්ඥතාවය අඩු වෙනවා. ඕනම කාණ්ඩයක අඩු වෙනවා නම් 7 වෙනි කාණ්ඩෙත් පහළට අඩු වෙනවා නම් වැඩිම එක ඉන්න ඕනේ උඩින්. ඒ කියන්නේ ෆ්ලෝරින් තමයි මුළු ආවර්තතාව වගුවේම ඉහළම විද්‍යුත්ඥතාවය තියෙන්නේ. ඒ තමයි විචලනය. පැහැදිලි කරගත්තා? හරි. ඊළඟට පැවරුමක් දීලා තිනවා. පහත දැක්වෙන මූලද්‍රව්‍ය විද්‍යුත්ඥතාව ආරෝහණය වන ආකාරයට ලියා දක්වන්න. ආරෝහණය. එතකොට මේ අගයන් පාඩම් කරගන්න ඕනේ නැහැ. දැන් රටා දෙක මත ගන්න කියන්න පුළුවන්. වමේ සිට දකුණට යනකොට වැඩි වෙලා 7 වෙනි කාණ්ඩයේ උපරිම වෙනවා. ඉහළ කාණ්ඩයේ ඉහළ සිට පහළට යනකොට අඩු වෙනවා. ඔය දෙක මත ගන්න කියන්න පුළුවන්. මේ ෆ්ලෝරින් ක්ලෝරින් මේ දෙකෙන් කවුද? එතකොට මේ දෙන්නම ඉන්නේ එකම කාණ්ඩයේනේ. ෆ්ලෝරින් ක්ලෝරින් දෙකම ඉන්නේ ආවර්තවගේ 7 වෙනි කාණ්ඩයේනේ. 7 වෙනි කාණ්ඩය. ඒතකොට අපිට දැන් කාණ්ඩේ වර්ණ තියෙන්නේ. ආවර්තය අර වැඩක් නැහැ නේ එකම කාණ්ඩේනේ.
කාණ්ඩ ඉහළ සිට පහළට යන විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා නම් වැඩිම එක තියෙන්නේ මෙයා. මෙයාගේ තමයි වැඩිම. මෙයා ඊට වඩා අඩුයි. ඒතර දැන් අපෙන් අඩුයි මෙයා. ඒතර අපෙන් අහන්නේ ආරෝහණය. ආරෝහණය කියන්නේ පොඩි එකේ ඉඳන් ලොකු වෙන අඩු මෙයානේ. එහෙනම් මේකට උත්තරේ පළවෙනි එකට ක්ලෝරීන් ඊට වඩා වැඩි ෆ්ලෝරීන්. ඔය අසමානතා ලකුණ දාන්න නැතුව නම් කමාවක් දාලා ලියන්නත් පුළුවන්. ක්ලෝරීන් ෆ්ලෝරීන්. ඇයි අපෙන් අහන්නේ ආරෝහණය කියන පොඩි එකේ ඉඳන් ලොකු එකට. කාණ්ඩයක් ඔස්සේ ඉහළ සිට පහළට විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා. අඩු වෙනවා නම් පහළට යනවා අඩු වෙනවා නම් අඩුම එක්කලා ඉන්නේ පහළ ක්ලෝරීන්. ඊට වඩා ෆ්ලෝරීන්ගේ වැඩි වෙන්න ඕනේ නම් උඩින් ඉන්න නිසා. ඒතර ආරෝහණය කියන්නේ පොඩි එකේ ඉඳන් ලොකු එකට. නම් උඩින් ක්ලෝරීන් ඉල්ල ඊළඟ මෙයාලි. ෆ්ලෝරීන්. මේ තුන් දෙනා. මේ තුන් දෙනා ඉන්නේ එකම ආවර්තන සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර් ඔය මේ ටික ඔක්කොම එකට තියෙන්නේ. හරිද? ඒ කලවම් කරලා දීලා තියෙන්නේ. හරි. අපිට පේනවා මේ සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර් මේ ටික ක්ලෝරින් දීලා නැහැ මේකේ. හරි. ඒතර අපි ඒගොල්ලෝ එකම ආවර්තයේ ඉන්නේ නේ. එකම ආවර්තයේ ඉන්න මූලද්‍රව්‍ය ටිකනේ. තුන්වෙනි ආවර්තය ඇත්තටම ඉන්නේ සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්. එකම ආවර්තයේ වමේ සිට දකුණට මූලද්‍රව්‍ය විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. වැඩි වෙලා 7 වෙනි කාණ්ඩයේ උපරිම වෙන්නේ නෑ. මෙයා 7 වෙනි කාණ්ඩයක් නෑ. මේක තියෙන්නේ මේ 6 වෙනි කාණ්ඩේ වෙනකම් විතරයි කමන්නේ නෑ. වැඩි වෙනවා. වැඩි වෙනවා නම් දැන් ආරෝහණය කියන්නේ වැඩි වෙන පිළිවෙලට. ওই පිළිවෙලට තමයි ලියන්නේ. සෝඩියම් ඊට වඩා වැඩි මැග්නීසියම්ගේ, ඊට වඩා වැඩි ඇලුමිනියම්ගේ, ඊට වඩා වැඩි සිලිකන්ගේ, ඊට වඩා වැඩි ෆොස්ෆරස්ගේ, ඊට වඩා වැඩි සල්ෆර්. වමේ සිට දකුණට මූලද්‍රව්‍ය විද්‍යුත් ඍණතාවය වැඩි. හරි. වැඩි වෙන නිසා තියෙන පිළිවෙල මතක තියාගත්තම ආවර්තාව වගේ වමේ සිට දකුණට වැඩි වෙන නිසා මෙයාට වඩා මෙයාගේ වැඩි ඊට වඩා මෙයාගේ වැඩි ආරෝහණයට තමයි තියෙන්නේ. හරි. පැහැදිලි. ඔන්න එතනින් අපි අපේ පාඩම සම්පූර්ණයෙන්ම අවසානයක් කෙරුවා. හරි. කුඩා පාඩමක් හැබැයි හරි වැදගත් පාඩමක් ආවර්තාව වගේ රටා. ඉතින් අපි දැන් මේ පාඩම හරියට ඉගෙන ගත්තා නම් මේ පාඩමේ අභ්‍යාස වලට එන්නටයි හදන්නේ. අභ්‍යාස ටික සාකච්ඡා කරලා බලමු. හරියට පාඩම අවබෝධ කරගත්තා නම් අභ්‍යාස වලට පිළිතුරු ලියන එක ඒ තරම් ගැටලුවක් නෙමෙයි අපිට. හරි. මෙන්න බලමු අපේ ප්‍රශ්න ටික. මේ බලන්න. ආවර්තිතාව වගුවට අයත් මූලද්‍රව්‍ය පිළිබඳ ඔබගේ අවබෝධය තහවුරු කර ගැනීමට පහත දැක්වෙන වගුව සම්පූර්ණ කරන්න. හරිද? ඒ කියන්නේ ආවර්තාව වගුවේ දැනුම ඇසුරෙන් මේ වගුව සම්පූර්ණ කරන්න. හයිඩ්‍රජන්. හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. විතර පරමාණු ක්‍රමාංක මතක තියෙනෝනේ හයිඩ්‍රජන් වල පරමාණු ක්‍රමාංකය 1යි. ඒ කියන්නේ නෂ්ටීය ප්‍රෝටෝන 1යි එනම් පිටින් ඉලෙක්ට්‍රෝන 1යි. එනම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1යි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එක නම් ආවර්තය. එතකොට මෙයාට තියෙන ශක්ති මට්ටම එකයි. ඔබ දන්නවා ආවර්තාංකයේ ශක්ති මට්ටම් ගන්නට සමානයි. මෙයාට එක ශක්ති මට්ටමයි තියෙන්නේ. මේ එකයිනේ තියෙන්නේ. මේ එක නෙවෙයි. ඒ තියෙන පළවෙනි ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන ගන්න. නමුත් මෙතන එක ශක්ති මට්ටමයි. පළවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝනේ වැටෙන්නේ. එතකොට ශක්ති මට්ටම එක නිසා පළවෙනි ආවර්තේ කාණ්ඩාංකය ගන්න අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගන්න. මෙයාට අවසාන එකටයි ඔක්කොටමයි තියෙන්නේ පළවෙනි ශක්ති මට්ටම විතරයි. ඒක එක ඉලෙක්ට්‍රෝනයයි. එහෙනම් අවසාන ශක්ති මට්ටම එක ඉලෙක්ට්‍රෝනය නිසා කාණ්ඩාංකයත් එක. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එකයි. ඒ කියන්නේ ශක්ති මට්ටම් එකයි. ශක්ති මට්ටම් ගන්න ආවර්තාංකයට සමානයි. ආවර්තාංකය එකයි. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනත් එකයි. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගන්න කාණ්ඩාංකය අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එක නිසා කාණ්ඩාංකයත් එකයි. කාබන්. ඔබ දන්නවා කාබන් වල පරමාණු ක්‍රමාංකය 6. පරමාණු ක්‍රමාංකය 6 නම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2,4. ඒතර මෙයාට ශක්ති මට්ටම් දෙකයි මේ 1යි 2යි. ශක්ති මට්ටම් ගන්න ආවර්තාංකයට සමානයි. එහෙනම් මෙයා ඉන්නේ දෙවෙනි ආවර්තය. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4යි. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගන්න කාණ්ඩාංකයට සමානයි. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4 නිසා මෙයා ඉන්නේ 4 වෙනි කාණ්ඩේ. හැබැයි කාණ්ඩාංක ලියන්න ඕනේ රෝම ඉලක්කමේ. කාණ්ඩාංක ලියන්න ඕනේ රෝම ඉලක්කම. පළවෙනි කාණ්ඩේ මේක 4 වෙනි කාණ්ඩේ. 4 වෙනි කාණ්ඩේ. රෝම ඉලක්කමෙන් කාණ්ඩාංක ලියන්න ඕනේ. හරි? රෝම ඉලක්කමෙන් ලියන්න. එම නීතියක්ම නැහැ. නමුත් අපි සම්ප්‍රදායක් හැටියට ඒක පාවිච්චි කරනවා. සල්ෆර්. සල්ෆර් වල පරමාණු ක්‍රමාංකය 16යි. නෂ්ටීය ප්‍රෝටෝන 16යි පිටින් ඉලෙක්ට්‍රෝනත් 16යි. ඉලෙක්ට්‍රෝන 16න් පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 2යි. දෙවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 8යි. තුන්වෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 6යි. ඒතර මෙයාට ශක්ති මට්ටම් තුනක් තියෙනවා. 1යි 2යි 3යි. ශක්ති මට්ටම් ගන්න ආවර්තාංකයට සමානයි නම් ආවර්තාංකය 3. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6යි. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගන්න කාණ්ඩාංකයට සමානයි අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6 නිසා මෙයා 6 වෙනි කාණ්ඩේ. 6 වෙනි කාණ්ඩේ.
ඊළඟට ක්ලෝරීන්. හරි 6 වෙනි කාණ්ඩේ ඉන්නේ ක්ලෝරීන්. ක්ලෝරීන් පරමාණු ක්‍රමාංකය 17. ඒතර ඉලෙක්ට්‍රෝන නෂ්ටීය ප්‍රෝටෝන 17යි පිටින් ඉලෙක්ට්‍රෝනත් 17යි. පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 2යි දෙවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 8යි තුන්වෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 7යි. ශක්ති මට්ටම් 3යි. එහෙනම් තුන්වෙනි ආවර්තයේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7යි. එහෙනම් 7 වෙනි කාණ්ඩේ ආවර්ත වගේ 7 වෙනි කාණ්ඩය. 7 වෙනි කාණ්ඩය. ඊට ආගන්. ආගන් පරමාණු ක්‍රමාංකය 18. නෂ්ටීය ප්‍රෝටෝන 18යි නම් පිටින් ඉලෙක්ට්‍රෝනත් 18යි. 18න් පළවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 2යි දෙවෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 8යි තුන්වෙනි කවචයේ ඉලෙක්ට්‍රෝන 8යි 18 හරි. ශක්ති මට්ටම් තුනක් තියෙනවා. ශක්ති මට්ටම් ගන්න ආවර්තංකයට සමානයි. එහෙනම් ආවර්තංකය 3. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගානින් කාණ්ඩාංකය. එහෙනම් මෙයි කාණ්ඩාංකය 8. 8 වෙනි කාණ්ඩයටයි. ඔන්න ඔය විදිහට පුරවන්න පුළුවන් වෙන්න ඕනේ. හිස් ආවර්තාවකුවක් දුන්නොත් මේ මූලද්‍රව්‍ය තැන් වලට දාන්න පුළුවන් වෙන්නත් ඕනේ. හරි? දැන් ඊළඟට නිවැරදි පිළිතුර තෝරන්න. ෆ්ලෝරින් මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කුමක්ද? එතකොට මෙහෙම කරන්න පුළුවන් ඕන. ආවර්තාවකුව පාඩම් නම් ආවර්තාවකුවේ තියෙන තැන අනුව ගන්න පුළුවන්. ටක් ගාලා ආවර්තාවකුව කියන. අපි ළමයින්ට මතක නැහැ. ෆ්ලෝරින් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. හැබැයි අපි දන්නවනේ අපිට හොඳ ටූල් එකක් තියෙනවානේ. මොකද්ද? ටූල් බොක්ස් එකක් තියෙනවා ආවර්තාවකුව. ඕකේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඉන්නවානේ. ටක් ගාලා ආවර්තාවකුව පාඩම් නම් ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා මේ. දැන් මෙතන කොහෙද ෆ්ලෝරින් ඉන්නේ? හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්. මෙතන 2යි 7යි. 2යි 7යි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 7යි. මේ ටක් ගාලා 2යි 7යි. හරි. තව ඉතින් මේකේ නියෝන් ඉන්නවා. මෙතන ආගන් ඉන්නවා. මෙතන ක්ලෝරින් ඉන්නවා. මෙතන සල්ෆර් ඉන්නවා. මෙතන ෆොස්ෆරස් ඉන්නවා. මෙතන සිලිකන් ඉන්නවා. මෙතන ඇලුමිනියම් ඉන්නවා. මෙතන මැග්නීසියම් ඉන්නවා. මැග්නීසියම්. මෙතන කැල්සියම් ඉන්නවා. මෙතන සෝඩියම් ඉන්නවා. මෙතන පොටෑසියම් ඉන්නවා. ඒ ටික නේ. හරි. ඊළඟට ආවර්තවගේ දෙවන ආවර්තනයත් මූලද්‍රව්‍යයක් වන්නේ කුමක්ද? දෙවන ආවර්තය. අපි මේ ඇඳගත්තු එකම බලමු. දෙවන ආවර්තනයේ ලිතියම් බෙරිලියම් මේ තියෙන දෙවන ආවර්තය. මේ පළවෙනි ආවර්තය 2 3 4. දෙවනි ආවර්තය. ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් නියෝන්. ඒතර අපි බලමු උත්තර මොනවද තියෙන්නේ කියලා. හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් දෙවනි ආවර්තය නෙමෙයි හයිඩ්‍රජන් පළවෙනි ආවර්තය. එතන ආගන්. ආගනිනේ තුන්වෙනි ආවර්තය. තුන්වෙනි ආවර්තය. එක ගන්නත් බෑ. බෙරිලියම්. බෙරිලියම් නම් ඉන්නවා තමයි දෙවනි ආවර්තනේ. ලිතියම් බෙරිලියම්. එහෙනම් උත්තරේ බෙරිලියම්. මැග්නීසියමුත් නැහැනේ. මැග්නීසියම් ඉන්නේ තුන්වෙනි ආවර්තනේ නේද? මෙතන ඉන්නේ තුන්වෙනි ආවර්තය. එහෙනම් උත්තරේ බෙරිලියම්. ඊළඟට විද්‍යුත් ඍණතාවයේ වැඩිම මූලද්‍රව්‍ය වන්නේ. විද්‍යුත් ඍණතාවයේ වැඩිම. අන්න එතකොට අපි දන්නවා මෙන්න මෙහෙම යන්න. හරි. අගයන් පාඩම් කරන්න ඕනේ නැහැ. ආවර්තයක් කරා වමේ සිට දකුණට යන විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. හැබැයි වැඩි වෙලා උපරිම වෙන්නේ 7 වෙනි කාණ්ඩේ. ඒකත් මතක තියෙන්න ඕනේ. ආවර්තයක් කරා වමේ සිට දකුණට යන විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. හැම ආවර්තයක්ම වමේ ඉඳන් දකුණට වැඩි වෙනවා. એટલે උපරිම වෙන්නේ 7 වෙනි කාණ්ඩේ. නම් වැඩිමයි ඉන්න ඕනේ 7 වෙනි කාණ්ඩේ. දැන් 7 වෙනි කාණ්ඩේ දෙන්නෙක් ඉන්නවනේ. ඒගොල්ලන්ගේ වැඩිම කාණ්ඩේ. කාණ්ඩේ ඉහළ සිට පහළට යන විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා. කාණ්ඩේ ඉහළ සිට පහළට යන අඩු වෙනවා නම් 7 වෙනි කාණ්ඩේත් පහළට යන අඩු වෙනවා. එහෙනම් වැඩිම එකේ ඉන්නේ 7 වෙනි කාණ්ඩේ උඩම. ඒ කියන්නේ ෆ්ලෝරින්. ෆ්ලෝරින්ගේ තමයි විද්‍යුත් ඍණතාවය වැඩිම. ෆ්ලෝරින්. උත්තරේ ෆ්ලෝරින්. 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 ඊළඟට හතරවන කාණ්ඩයට මූලද්‍රව්‍ය පිළිබඳ සත්‍ය ප්‍රකාශය තෝරන්න. හතරවෙනි කාණ්ඩයට මූලද්‍රව්‍ය මොනවද? ආවර්තකයේ හතරවෙනි කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍ය කාබන් සිලිකන්. මේ දෙන්නදී කාබන් සහ සිලිකන්. කාබන් සිලිකන්. මේ තමයි හතරවෙනි කාණ්ඩය. මේ දෙන්න ගැන අහන්න. එම කාණ්ඩයට මූලද්‍රව්‍ය සංඛ්‍යාව 3කි. වැරදි. වැරදි. ඔබ ඉගෙන ගන්න ආවර්තකයේ හතරවෙනි කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍ය 2යි. සියලුම මූලද්‍රව්‍ය තුන්වන ආවර්තනයට වෙන්නේ නැහනේ. හතරවන කාණ්ඩේ කාබන් ඉන්නේ දෙවෙනි ආවර්තය. සිලිකන් තුන්වෙනි ආවර්තය ඉන්නවා. එයා කියන්නේ සියලුම මූලද්‍රව්‍ය. සියලුම මූලද්‍රව්‍ය තුන්වෙනි ආවර්තේ නෑ. දෙවෙනි ආවර්තයේ කාබන් ඉන්නවා. හතරවෙනි කාණ්ඩේ දෙවෙනි ආවර්තයේ කාබන් ඉන්නවා. දෙවෙනි ආවර්තයේ හතරවෙනි කාණ්ඩේ තුන්වෙනි ආවර්තයේ සිලිකන් ඉන්නවා. සියලුම තුන්වෙනි ආවර්තේ නෑ. ඒක වැරදි. ලෝහ මූලද්‍රව්‍යයත් වේ. ඔව් කාබන් නම් ලෝහ නෙමෙයි. නම් සිලිකන් ලෝහ කියලා ඉගෙන ගත්තා. සිලිකනුයි බෙරිලියමුයි සිලිකනුයි බෝරෝනුයි අපි ඉගෙන ගත්තේ අපේ සීමාවෙල තියෙන
ලෝහලෝහ කියලා. බෝරෝන් සිලිකන්. ඒතකොට සිලිකන් ලෝහ. ඒතකොට හැබැයි මෙයා කිව්වේ නෑනේ සියලුම මූලද්‍රව්‍ය ලෝහලෝහ කියලා. එහෙනම් ඒකත් වැරදි. මොකද කාබන් ලෝහලෝහය නෙමෙයි කාබන් පැහැදිලිව අලෝහයක්. කාබන් පැහැදිලිව අලෝහයක්. නමුත් එයා සියලුම කියලා නෑ එතන. ලෝහලෝහ මූලද්‍රව්‍යයත් ඒව සිලිකන් ඉන්නවා. එහෙම. ඒක හරි. මේකත් වැරදි මේක හරි. විද්‍යුත් ඍණතාවය ඉතා අධිකයි. ඉතා අධික නෑ. මැද හරියෙන් ඉන්නේ හතරවෙනි කාණ්ඩේ. වමේ සිට දකුණට යන විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. ඒතර වැඩි වුණාම වැඩිම එක්කෙනා ඉන්නේ හත්වෙනි කාණ්ඩේ. යන හත්වෙනි කාණ්ඩය කියන ඉතා අධිකයි. ඉතා අධික නෑ. ඒ නිසා ඒක ගන්නත් බෑ. ඒ අනුව නිවැරදි උත්තර වෙන්නේ ලෝහලෝහ මූලද්‍රව්‍ය අයත් වේ. ලෝහලෝහ මූලද්‍රව්‍ය අයත්. පොටෑසියම් ලෝහය පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරා. පොටෑසියම් ලෝහය පිළිබඳ නිවැරදි ප්‍රකාශය. විද්‍යුත් ඍණතාවය අඩු වගයක් ගනි. ඔවුනි ආවර්තා වගුවේ පොටෑසියම් ඉන්නේ. මෙහෙම ආවර්තා වගුව තියෙනවා නම් නැවත නැවතත් අපිට ආවර්තා වගුවම අඳින්න වෙනවා. ඕම ආවර්තා වගුව ඉන්නවා මෙතන හයිඩ්‍රජන්, ලිතියම්, සෝඩියම්, පොටෑසියම්. පොටෑසියම් ඉන්නේ ආවර්තා වගුවේ වම් පැත්තට හතරවෙනි කාණ්ඩේ හතරවෙනි ආවර්තයේ පළවෙනි කාණ්ඩේ ඉන්නේ. පොටෑසියම්. හතරවෙනි ආවර්තයේ පළවෙනි කාණ්ඩේ ඉන්නේ. පොටෑසියම්. මෙතන ඉන්නේ. හරි. හතරවෙනි ආවර්තයේ පළවෙනි කාණ්ඩේ ඉන්නේ පොටෑසියම්. ඒතර පොටෑසියම් ගැන කියනවා විද්‍යුත් ඍණතාවය අඩු වගයක් ගැන. හරිනේ. ආවර්තික වමේ සිට දකුණට යනකොට විද්‍යුත් ඍණතාවය වැඩි වෙන්නේ. හරිද? වමේ සිට දකුණට යනවා නම් වැඩි වෙන්නේ වැඩිමයි ඉන්නේ දකුණු පැත්තේ හත්වෙනි කාණ්ඩේ තමයි උපරිම. ඒක වම් පැත්තේ මෙන්න මෙයා ඉන්නේ. මෙයාගේ අඩුයි තමයි. කතාව හරි. විද්‍යුත් ඍණතාවය අඩු වගයක් ගන්න. පොටෑසියම් ලෝහය පිළිබඳ නිවැරදි ප්‍රකාශය ඇත්තටම ඒකම තමයි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ ප්‍රකාශය තෝරන්න. විද්‍යුත් ඍණතාව අඩු වගයක් ගනි. ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ 2 8 8 1 වේ. ඒකත් හරිනේ 2යි 8යි 8යි 1යි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. මේකත් හරි. ක්‍රියාකාරී ලෝහයකි. ඔව් හරි සක්‍රීය ලෝහයක්. මොකද අවසාන කවච ඉලෙක්ට්‍රෝන එකයි ඕක පිට කළා ධන අයන හදන්න හරි කැමති. සක්‍රීය ලෝහ. ඒකත් හරි. සියලුම ප්‍රකාශ සත්‍ය වේ. ඒක තමයි වඩා නිවැරදි. ওই ප්‍රකාශ ඔක්කොම හරි. වඩා නිවැරදි උත්තරය ඒක. සියලුම ප්‍රකාශ සත්‍ය වේ. සියලුම ප්‍රකාශ සත්‍යයි. හරි. වඩා සත්‍යයි සියලුම ප්‍රකාශ. එන උත්තරය ඒකයි. පහත දක්වා ඇති වගන්ති නිවැරදි නම් හරි ලකුණද වැරදි නම් කතිර ලකුණද යොදන්න. හයිඩ්‍රජන් මූලද්‍රව්‍ය පළමු කාණ්ඩයේ පිහිටියද ලෝහයක් ලෙස නොසැලකේ. ඒක හරි. හයිඩ්‍රජන් ආවර්තකයේ පළවෙනි කාණ්ඩය තමයි. පළවෙනි කාණ්ඩයේ අනික් ඉන්න ලිතියම්, සෝඩියම්, පොටෑසියම් ඔක්කොම ලෝහ. හැබැයි මෙයා අලෝහ. කතාව හරි. කතාව හරියට හරි. ඒක නිවැරදි. පළවෙනි කාණ්ඩයේ තියත් ලෝහයක් නෙවෙයි. මැග්නීසියම් වල විද්‍යුත් ඍණතාව සල්ෆර් මූලද්‍රව්‍යයට සාපේක්ෂව අඩුයි. මේක ලියලා බලමුද? දැන් ඉන්න තැන බලන්න ඉපේ. ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියෝන්, මෙතන හීලියම්, මෙතන සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්, පොටෑසියම්, කැල්සියම්. දැන් මේ ආවර්තයක් කරා වමේ සිට දකුණට යන මූලද්‍රව්‍ය විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. ඊට මැග්නීසියම්යි සල්ෆයි. මැග්නීසියම්ට වඩා සල්ෆර්ගේ වැඩි. ඇයි එකම ආවර්තයේ ඉන්නේ වමේ ඉඳන් දකුණට විද්‍යුත් ඍණතාවය වැඩි වෙලා උපරිමනේ 7 වෙනි කාණ්ඩේනේ. ඒතර වමේ සිට දකුණට යනකොට වැඩි වෙනවා නම් මෙයාට වඩා මෙයාගේ වැඩි. ඊට වඩා මෙයාගේ වැඩි. වැඩි. එතකොට මැග්නීසියම්ට වඩා සල්ෆර්ගේ වැඩි තමයි. හරි. එතකොට මොකද කියන්නේ? මැග්නීසියම් වල විද්‍යුත් ඍණතාවය සල්ෆර් මූලද්‍රව්‍යයට සාපේක්ෂව අඩුයි. ඔව් මැග්නීසියම්ගේ වඩා සල්ෆර්ගේ වැඩි. ඒ කියන්නේ සල්ෆර්ට සාපේක්ෂව මැග්නීසියම්ගේ අඩුයි තමයි. වමින් ඉඳන් දකුණට යනකොට වැඩි වෙන නිසා සල්ෆර් ඉන්නේ දකුණු පැත්තට වෙන්නේ. එයාගේ වැඩි ඊට සාපේක්ෂව ගත්තම මැග්නීසියම් වල විද්‍යුත් ඍණතාවය අඩුයි තමයි සාපේක්ෂව. සල්ෆර් මූලද්‍රව්‍යයට සාපේක්ෂව අඩුයි. කතාව හරි. ඒක හරි. ආගන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8 වේ. වැරදි. මේ න්‍යාග මෙතන 2යි 8යි 8යි ආගන 2යි 8යි 8යි ස්ථායි වින්‍යාස 2 8 නෙවෙයි. අනේ එතන වැරදි. 2යි 8යි 8යි 2යි 8 නෙවෙයි. සෑම ආවර්තයකම මූලද්‍රව්‍ය 8 බැගින් පිහිටා නැත. සෑම ආවර්තයකම මූලද්‍රව්‍ය 8 බැගින් පිහිටා නැත. ඔව් ඒක හරි. දැන් දෙවනි ආවර්තයේ තුන්වෙනි ආවර්තයේ තිබ්බට පළවෙනි ආවර්තයේ නෑ 2යි තියෙන්නේ. හතරවෙනි ආවර්තය අපි ඉගෙන ගන්න සීමාවේ නෑ 2යි තියෙන්නේ. ඒක හරි. සෑම ආවර්තයකම මූලද්‍රව්‍ය 8 බැගින් පිහිටා නැත. කතාව හරි.
ඇලුමිනියම් ලෝහා ලෝහයක් ලෙස සැලකේ. මෙම ඇලුමිනියම්ට ලෝහා ලෝහ කියන්නේ ලෝහයක් උභයගුණී ලෝහයක් ලෙස සලකන්න පුළුවන් ඉතින්. නමුත් අපි ඇත්තටම මේක එච්චරම ලෝහා ලෝහ කියලා ඇලුමිනියම් ලෝහයක් ගුණ තමයි වැඩිපුර තියෙන්නේ. නමුත් අලෝහ ගුණත් යම් ප්‍රමාණයකට තියෙනවා. එතකොට ඇලුමිනියම් ලෝහා ලෝහයක් ලෙස සැලකේ කියන එකට කමක් නැහැ ගන්න පුළුවන්. මොකද එයාගේ ඔක්සයිඩ් එක ලෝහ ගුණත් අලෝහ ගුණත් වෙනන නිසා ලෝහා ලෝහ කියලා ගන්න පුළුවන්. ගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඇලුමිනියම් වල ඔක්සයිඩ් එකට ආම්ලික ගුණක් තියෙනවා බාෂ්මික ගුණක් තියෙනවා. ඒ නිසානේ ලැවොයිසිය වර්ගීකරණයේදී ඇලුමිනියම් ඔක්සයිඩ් එයාට දාගන්න බැරි වුණා කොහෙටවත්. මොකද ඇලුමිනියම් ඔක්සයිඩ් වලට ආම්ලික ගුණ තියෙන නිසා ඇලුමිනියම් එක පැත්තෙන් අලෝහයක්. ඇලුමිනියම් ඔක්සයිඩ් වලට බාෂ්මික ගුණ තියෙන නිසා ඇලුමිනියම් අනිත් පැත්තේ ලෝහයක්. ලෝහ අලෝහ ගුණ දෙකම තියෙන නිසා ලෝහ අලෝහ කියලා ගන්න පුළුවන්. ලෝහ අලෝහයක් ලෙස සලකන්න පුළුවන්. නමුත් අපි උභයගුණී හැටියට ගන්නකොට ඇලුමිනියම් වැඩි ගන්න නැහැ. ලෝහ පැත්තට බර කරලා ගන්නේ. නමුත් එයාගේ ලෝහ අලෝහයක් ලෙස සලකන්න පුළුවන් ඒක. පහත දැක්වෙන ප්‍රකාශ විද්‍යාත්මකව පහදන්න. හයිඩ්‍රජන් මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එක වේ. පහත දැක්වෙන ප්‍රකාශ විද්‍යාත්මකව පහදන්න. හයිඩ්‍රජන් මූලද්‍රව්‍ය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එක වේ. ඒතකොට ඒක ලියන්න තියෙන මෙච්චරයි ඔබ වහන්සේලාට. හයිඩ්‍රජන් පරමාණුවේ හයිඩ්‍රජන් වල පරමාණු ක්‍රමාංකය 1යි. නෂ්ටීය ප්‍රෝටෝන 1යි පිටින් ඉලෙක්ට්‍රෝන 1යි. නෂ්ටීය ප්‍රෝටෝන 1යි නිසා පිටින් ඉලෙක්ට්‍රෝන 1යි. ඒ ඉලෙක්ට්‍රෝනේ වැටෙන්නේ පළවෙනි කවචයටයි. ඒ නිසා හයිඩ්‍රජන් වල පළවෙනි කවචයේ 1 ඉලෙක්ට්‍රෝනයක් පමණක් ඇති නිසා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එක වේ. ඒක තමයි උත්තරේ. විද්‍යානුකූලව පහදන්න තියෙන්නේ හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එක වේ. හයිඩ්‍රජන් වල පරමාණු ක්‍රමාංකය 1යි. එනම් නෂ්ටීය ප්‍රෝටෝන 1යි. එබැවින් පිටින් ඉලෙක්ට්‍රෝනත් 1යි. ඒ පළමු එකම ඉලෙක්ට්‍රෝනේ වැටෙන්නේ පළවෙනි කවචයටයි. ඒ අනුව හයිඩ්‍රජන් ඊ පළවෙනි කවචයේ 1 ඉලෙක්ට්‍රෝනයක් පමණක් ඇති නිසා හයිඩ්‍රජන් ඊ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එක වේ. හරි. ලිතියම් වලට සාපේක්ෂව සෝඩියම් ප්‍රබල ලෝහයකි. ඔව් ඒක ගන්න මෙහෙමයි. පළවෙනි කාණ්ඩය හිතන්න හයිඩ්‍රජන් ලිතියම් සෝඩියම් පොටෑසියම් ආවර්තකයේ පළවෙනි කාණ්ඩය. උතරින් හිතලා කියන්න. ඔබ වහන්සේලා දන්නවා ඕනම කාණ්ඩයක පහළට එනකොට ලෝහ ගුණ වැඩි වෙනවා. ඕනම කාණ්ඩයක ඉහළ සිට පහළට එනකොට ලෝහ ගුණ වැඩි වෙනවා. එතකොට ලිතියම්ට වඩා සෝඩියම් හරි තියෙන්නේ පළවෙනි කාණ්ඩයේ පහළින්. ඒතර අපි කියන්න පුළුවන් ආවර්ත වගුවේ ලිතියම්ට වඩා පහළින් පළමු කාණ්ඩයේ සෝඩියම් පිහිට ඇත. ඕනෑම කාණ්ඩයක ඉහළ සිට පහළට එනකොට ලෝහ ගුණ වැඩි වෙන නිසා පළමු කාණ්ඩයේ ලිතියම්ට වඩා පහළින් සිටින සෝඩියම් මේ ලෝහ ගුණය ලිතියම්ට සාපේක්ෂව වැඩි. එච්චරයි. මොකද්ද? ආවර්ත වගුවේ ලිතියම් සහ සෝඩියම් පිහිටා තිබෙන්නේ පළමු කාණ්ඩයේ ලිතියම්ට වඩා පහළින් සෝඩියම් පිහිටා ඇත. ඕනෑම කාණ්ඩයක ඉහළ සිට පහළට පැමිණීමේදී ලෝහ ගුණ වැඩි වේ. ඒ අනුව පළමු කාණ්ඩයේද ලිතියම්ට වඩා පහළින් පිටි සෝඩියම්ගේ ලෝහ ගුණය වැඩිය. එබැවින් ලිතියම්ට වඩා සෝඩියම් ප්‍රබල ලෝහයකි. හරි. අය කියන්න ආවර්ත වගුවේ ලිතියම් සහ සෝඩියම් පිහිට ඇත්තේ පළමු කාණ්ඩයේ ඕනෑම ලිතියම්ට වඩා පහළින් සෝඩියම් පළමු කාණ්ඩයේ පිහිට ඇත. ඕනෑම කාණ්ඩයක ඉහළ සිට පහළට එනකොට මූලද්‍රව්‍ය ලෝහ ගුණ වැඩි වේ. එබැවින් පළවෙනි කාණ්ඩයේ ඉහළ සිට පහළට පැමිණෙනට ලිතියම්ට වඩා පහළින් පිටි සෝඩියම් මේ ලෝහ ගුණය වැඩිය. එබැවින් ලිතියම්ට වඩා සෝඩියම් ප්‍රබල ලෝහයකි. ඊළඟට ආගන් උච්ච වායුවකි. එතකොට ඒක ලියන්න වෙන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයෙන්. ආගන් කී ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 8 වේ. ඉස්සලා ඒක ලියනවා. ආගන් හි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 8 වේ. එහි අවසාන කවචය වන තුන්වන කවචයේ තබාගත හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 8කි. ආගන් හි තුන්වෙනි කවචයේදී ඉලෙක්ට්‍රෝන 8ක් තිබේ. අවසාන කවචය සම්පූර්ණ වී ඇති බැවින් ආගන් උච්ච වායුවක් ලෙස ක්‍රියා කරයි. එච්චරයි. විද්‍යානුකූලව මේ සිද්ධිය පහදන්න තියෙන මේ කියන වාක්‍යය. ආගන් උච්ච වායුවක් වෙන්නේ ඇයි? ආගන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 8 8 වේ. ඒ අනුව ආගන් හි අවසාන කවචයේ තුන්වන කවචයයි. තුන්වන කවචයේවත් තුන්වන ශක්ති මට්ටමේ තබාගත හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 8කි. ආගන් හි තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් තිබේ. එබැවින් තුන්වන ශක්ති මට්ටමේවත් අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ වී ඇති නිසා ආගන් උච්ච වායුවක් ලෙස ක්‍රියා කරයි. හරි ලේසි. ආවර්තයක් ඔස්සේ යෑමේදී මූලද්‍රව්‍ය විද්‍යුත් ඍණතාවය වැඩි වේ. හරි. එතකොට ඒකට නම් උත්තරේ ලියන්න වෙන්නේ මෙහෙම. ආවර්තයක් ඔස්සේ යෑමේදී මූලද්‍රව්‍ය විද්‍යුත් ඍණතාවය වැඩි වේ. ආවර්තයක වමේ සිට දකුණට යෑමේදී ලීනස් පෝලින්ගේ පරිමාණයට අනුව මූලද්‍රව්‍ය විද්‍යුත් ඍණතාවය වැඩි වී 7 වෙනි කාණ්ඩයේදී උපරිම වේ. එච්චරයි ලියන්න තියෙන්නේ. මොකද ඒකට හේතුව විග්‍රහ කරගන්න. අතන මේක විද්‍යාත්මකව පහදන්න කිව්වට ඒකට හේතුව විද්‍යානුකූලව විග්‍රහ කරන්න තාම ඔබ වහන්සේලාට හැකියාවක් නැහැ. මේ එතන නම් ඇත්තටම මේ කියන්නේ හේතුව විග්‍රහ කරන්න බෑ, සිද්ධිය විතරයි කියන්න පුළුවන්. ආවර්තයක් ඔස්සේ යෑමේදී මූලද්‍රව්‍ය විද්‍යුත් ඍණතාවය වැඩි වේ.
ආවර්තයක වමේ සිට දකුණට යනකොට යන විට මූලද්‍රව්‍ය විද්‍යුත්ිනතාවයේ ක්‍රමයෙන් වැඩි වී 7 වෙනි කාණ්ඩයේදී උපරිම වේ. ඒ ටික ලිව්වනම් ඇති. සිලිකන් ලෝහාලෝහයකි. ඔව්. අන්න ඒක ලියන්න පුළුවන්. කොට සිලිකන් ලෝහාලෝහයකි. එතකොට ඒක ලියන්නේ කොහොමද? ඒකට ගන්න තුන්වෙනි ආවර්තය. තුන්වෙනි ආවර්තය ගන්න. තුන්වෙනි ආවර්තයේ සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින් ආගන්. අපි මෙහෙම ලියනවා. ආවර්තයක් කරා වමේ සිට දකුණට යන විට මූලද්‍රව්‍ය ලෝහ ගුණ අඩු වී අලෝහ ගුණ වැඩි වේ. අපි ඉගෙන ගත්තනේ ආවර්තයක් කරා වමේ සිට දකුණට යනකොට ලෝහ ගුණ අඩු වී අලෝහ ගුණ වැඩි වේ. සිලිකන් තිබෙන්නේ තුන්වන ආවර්තයේ මධ්‍ය ප්‍රදේශයේ. එබැවින් සිලිකන්ට පැමිණෙන විට මූලද්‍රව්‍ය ලෝහ ගුණ අඩු වී අලෝහ ගුණ වැඩි වෙන නිසා සිලිකන් ලෝහ ගුණ මෙන්ම අලෝහ ගුණද හටගනී. එබැවින් සිලිකන් ලෝහාලෝහයකි. ඔච්චරයි ලියන්න ඕනේ. ආවර්තයක් කරා වමේ සිට දකුණට යනකොට මූලද්‍රව්‍ය ලෝහ ගුණ අඩු වී අලෝහ ගුණ වැඩි වේ. සිලිකන් තිබෙන්නේ තුන්වන ආවර්තයේ මධ්‍ය ප්‍රදේශයේ. හතරවෙනි කාණ්ඩයේ ඉන්නේ මධ්‍ය ප්‍රදේශයේ. එබැවින් සිලිකන් දක්වා එන විට මූලද්‍රව්‍ය ලෝහ ගුණ අඩු වී අලෝහ ගුණ හටගනී. එබැවින් සිලිකන්ට ලෝහ ගුණ මෙන්ම අලෝහ ගුණද ඇත. ඒ නිසා සිලිකන් ලෝහාලෝහයකි. පැහැදිලි? ඔන්න ওই විදිහට ලස්සන්ට ඒ තමන් ඉගෙනගත්තු කරුණු වලින් තර්කානුකූලව බලලා මේක ලියන්න පුළුවන්. ඉතින් ඔන්න එහෙමනම් අපි ආවර්තාවගුව ඉගෙනගෙන ඒකේ රටා ඉගෙනගෙන අවසානයේ ආවර්තාවගුව පාඩමේ තියෙන ප්‍රශ්න වලට සාර්ථක උත්තර ලිව්වා. ඉතින් මේවා හොඳින් අවබෝධ කරගන්න. විද්‍යාව අමාරු නෑ. ඉතින් බව දැන් පේනවා. ලස්සනට ඉගෙන ගත්තම පාඩම ලස්සනට අවබෝධ කරගත්තම නැවත නැවත හැබැයි මේවා පාඩම් කරන්න ඕනේ. මොකද මනසින් ඉක්මනට යනවා. ඒක නිසා නැවත පාඩම් කරලා ප්‍රශ්න වලට උත්තර ලියලා තිබ්බම අපිට තාමත්ම පහසු විෂයක් විද්‍යාව. ඉතින් අපි මේ 4 වෙනි ශ්‍රේණියේ 4 වෙනි විද්‍යාව පාඩම ඔන්න සාර්ථකව ඉවර කරා. ආවර්තාවගුවේ රටා කියන මාතෘකාව අපි ඉදිරි දිනයකදී නැත්නම් ඉදිරි පරිච්ඡේදයකදී ඉදිරි වීඩියෝකදී 5 වෙනි පාඩම 4 වෙනි ශ්‍රේණියේ 5 වෙනි පාඩම ඔබ වෙතට අරගෙන එනවා. එහෙමනම් මේ ටික හොඳින් පරිශීලනය කරලා අවබෝධ කරගෙන සූදානම් වෙලා ඉන්න. අපි අපේ අලුත් පාඩම 5 වෙනි පාඩමත් එක්ක නැවත හම්බවීමේ බලාපොරොත්තු ඇතුව මේ කොටසින් සමුගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩී.පී. පිරිවෙන්